සියබස සියහඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන සිත කරෙවි නොකියු හැකුමන් පුරුදු කරන බුද්ධිය හෝරාව අයුබෝවන් නොකියු හැකුමන් පුරුදු කරන බුද්ධිය හෝරාවට ඔබ සැම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. සිත කරෙවි යම් මතු දිනයක මා මියදුණු විට මහ පොළොවට මා දිය වී ගියාවේ. එයම පමණි මට සොබා මවුන් වෙත කළ ගුණ දකිමින් පුද කළ හැක්කේ. ඒ හරි අපූර්ව ප්‍රාර්ථනයක් සහිත අපූර්ව කවි පන්තියක් නේද? ඔව්. ඔබ දන්නවද? මම දැන් ඔබට කියපු ඒ කවි පන්තිය විවිධ මාතෘකා යටතේ විවිධ රිද්ම වලට ලියවුණු කවි පන්ති එකතුවකින් සමන්විත නොමියෙන සෙනෙහස කියන කාව්‍ය ග්‍රන්ථයේ ඇතුළත් කවි පන්තියක්. ඉතින් නොමියෙන සෙනෙහස කියන කාව්‍ය ග්‍රන්ථයේ කතුවරයා තමයි අද අපේ වැඩසටහනට සහභාගී වෙන්නේ. එතුමා වෘත්තියේ ඉංජිනේරුවරයෙක්. ඒ වගේම විටක කවියෙක්, නවකතාකරුවෙක් සහ කෙටි කතාකරුවෙක්ද වෙනවා. තවද POTV ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා වන්නේද එතුමායි. ඉතින් මේ වෙනකොට ශ්‍රාවක ඔබ අනිවාර්යයෙන්ම දන්නවා ඇති මම දැන් මේ කියන්නේ කවුරු ගැනද කියලා. ඔව්, ඔබ හරි. ඒ ඔබ වඩාත් ආදරය කරන ඊටමත් නිහතමානී චරිතයකින් හෙබි ඔහු නමින් අජන්ත සෙනිරත්න. ඉතින් අද අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන සියහඬ මැදිරියට පැමිණි අජන්ත සෙනිරත්න මහත්මයාණෙනි, ආයුබෝවන් කියා ඔබව ඊටමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ආයුබෝවන් සියලු දෙනාටම. අද සිතක රැඳි මතක පද වැඩසටහනට මට ආරාධනාවක් ලැබුවේ ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම සතුටු වෙනවා අද වගේ දවසක සම්බන්ධ වීමට ලැබීම ගැන. මොකද ඔක්තෝබර් 1 වෙනිදා කියලා කියන්නේ අපිට වැදගත් දවසක්. එකක් තමයි ඔක්තෝබර් මාසය අපි කියවීමේ මාසය හැටියට තියෙන්නේ. එතකොට මේ පළවෙනි දවසේ තමයි අද දවස. අනිත් උතර ගත්තම ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනයත් වැටලා තියෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදාට. මේ සියලු දේ සලකලා බලනකොට අද අපි හමු වෙන්නේ වැදගත් දවසක්. සිත කරෙවි ඔව්. අජන්ත සෙනිරත්න මහත්මයාණෙනි, ඔබ POTV ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා වෙන වගේම ඊටමත් දක්ෂ ඉංජිනේරුවරයෙක්. ඒ වගේම දක්ෂ ලේඛකයෙක්. ඉතින් මම කැමති ඔබෙන් දැනගන්න මේ දිනවල මේ ශාස්ත්‍රයන් තුනට ඔබට දක්වන්නට ලැබෙන දායකත්වය මොන වගේද කියලා. ඔව් නෙත්මිනේ, ඔබගේ හැඳින්වීමෙන් කියුණා වගේ මම වෘත්තීය වශයෙන් වරලත් ඉංජිනේරුවරයෙක්. මම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික්ස් සහ විද්‍යුත් සංදේශ පිළිබඳ ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේ. එතකොට ඉංජිනේරුවෙක් වශයෙන් මම සේවය විදි පටන් ගත්තත් වැඩිපුර මගේ ජීවිතය ගත කරලා තියෙන්නේ මම කල්පනා කරුවෙක් හැටියට. ඒත් මම අලවිකට ක්ෂේත්‍රේ නැත්නම් මාකටිං ක්ෂේත්‍රයට බෙදලා හිටිය පුදුලෙක් හැටියට තමයි බොහෝ අය දන්නේ. දැනට මම POTV
ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියෙක් හැටියට වැඩ කරනවා. එතන විශේෂත්වයක් තියෙනවා. විශේෂයෙන්ම කලාවට ලැබියාවක් දක්වන නිසා UTV ආයතනයේ වැඩ කිරීම ඇත්තටම මට එක්තරා ආකාරයකට ලැබුණු වරප්‍රසාදයක් හැටියට තමයි මම දකින්නේ. හේතුව UTV කියලා කියන්නේ ඇත්තටම මේ platform එකක් TV විදේශීය සහ දේශීය ටෙලිවිෂන් නාලිකා සියල්ලම ජනතාවට ලබා දෙන platform එකක්. ඊට අමතරව අපි අපේම ටෙලිවිෂන් නාලිකා පවත්වාගෙන යනවා. මේ සියලු දේවල් නිසා මට හැකියාවක් තියෙනවා කලා ක්ෂේත්‍රයේ උපවාහිනී මාධ්‍ය ආශ්‍රිතව කොහොමද ජනතාව වැඩ ගිහිල්ලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් දැනුමක් ලබා ගන්න. ඒක මට හැමතිස්සෙම ප්‍රයෝජනවත් වෙනවා මගේ වැඩ කටයුතු. ඒ වගේම සාහිත්‍ය කටයුතු ගැන ඔබ මතක් කළා. එතෙන්දි කියන්න ඕන සාහිත්‍ය මේ වශයෙන් මම කාලෙක ඉඳලා ලේඛකයෙක් හැටියට විශේෂයෙන්ම ජනමාධ්‍ය වලට ලිපි ලියන පොත්පත් වලට එහෙම කටයුතු කරලා තියෙනවා. රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවලට ඕකාරයට ඉස්සෙල්ලා හිතර සහභාගී පුද්ගලයෙක්. කෙසේ වුණත් ග්‍රන්ථ කතෝරයෙක් හැටියට මම මගේ දායකත්වය ලබා දෙන්න දවදෙන පටන් අරගෙන ඉන්නවා. වසර 15ක පමණ කෙටි කාලයක් තමයි තියෙන්නේ. ඒ කෙටි කාලය තුල මට පුළුවන් වුණා මොකක් ආකාරයේ සාහිත්‍ය ග්‍රන්ථ කෙනෙක් වෙනස් ග්‍රන්ථ රටට දායාද කරන්න. විශේෂයෙන්ම මෑත කාලයේදී මට පුළුවන් වුණා අද යුගයේ ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ මාතෘකා යටතේ යන ග්‍රන්ථ සම්පාදනය කරන්න. මම හිතනවා මගේ අනාගතය ගැන හිතලා බලුවොත් මට වැඩි දායකත්වයක් රට වෙනුවෙන් කරන්න පුළුවන් වෙන්නේ ග්‍රන්ථ කතෝරයෙක් හැටියට මගේ යුතුකම හරියට ඉෂ්ට කරොත් කියලා. ඒ නිසා වැඩි බරක් මේ යුගයේදීත් ඒ වගේම අනාගතයේදීත් ඒ සඳහා යෙදේ කියලා තමයි මම කල්පනා කරන්නේ. හොඳයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ගේ ඒ අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු කරගන්න ලැබේවා කියලා. අද අපි කතා කරන්න යන්නේ මාටින් වික්‍රමසිංහ මහතාගේ උපන්දා සිට කියන හරි අපූර්ව පොත ගැන. ඉතින් මම කැමති මුලින්ම මේ පොත ගැන කෙටි හැඳින්වීමක් ඔබෙන් දැනගන්න. මේ පැනය ඔබ අනිවාර්යයෙන්ම මගෙන් අහන බව මම දැනගෙන හිටියා. ඒත් මට ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. මොකද ඔබට මතක ඇති මුලින්ම අපි කතා කරපු වෙලාවේ පන්දා සිට පොත මගේ මතකයට ගලා ආවේ નિરાයාසයෙන්. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මගේ ජීවිතයේ වීරේ තමයි මාටින් වික්‍රමසිංහ සූරි. ඒ වගේම අපි කියන්නේ රෝල් මොඩල් එක. මට මාටින් වික්‍රමසිංහ සූරින් රෝල් මොඩල් එකක් වෙන්නේ ඔහු එළ මහා ගත්කතෝරයා නිසා නෙවෙයි. ඔහු මහා ප්‍රඥාවක් නිසා. ඒ කියන්නේ අපි කොක්කල මහා ප්‍රඥා හැටියට එතුමා හඳුන්වනවා. මම ඇත්තම කියනවා නම් එතුමාගේ දැනුමට දැනුම් සම්භාරයට වාසි වුණු පුද්ගලයෙක්. ගත්කතෝරයෙක් වෙන්න ලේසි. ඒ ප්‍රඥාවක් වෙන්න අමාරුයි. ඔහුගෙන් අපිට ලබාගත හැකි ආදර්ශ එමටයි. මා දන්නා කාලේ පටන්ම එතුමාගේ පොත් කියවපු පුද්ගලයෙක්. කියවුවයි කියලා කියනවට වැඩිය මම කැමති කියන්නේ පරිශීලනය පුද්ගලයෙක්. මම අදටත් විවේකයක් ලැබුණොත් නැවත වතාවක් පරණ කියවපු පොතක් හරි අරගෙන පරිච්ඡේදයක් දෙයක් හරි කියවන්න මම කැමති. ඒක බොහොම සතුටින් මම කරනවා. සමහර වෙලාවට මම යම් කිසි පොතක් ලියලා ඉවර කරලා තව පොතක් පටන් ගන්න ඉස්සෙල්ලා අර උත්තේජනයක් ලබා ගැනීම සඳහා මම කරන්නේ මාටින් වික්‍රමසිංහගේ යම් කිසි පොතක් අරගෙන පොඩ්ඩක් කියලා කියවනවා. මේ පොත් අතරිනුත් නැත්නම් මම වඩාත්ම කැමතියි. නැත්නම් වාසි වූ තව පොතක් තමයි පන්දා සිට කියන එක. සමහර වෙලාවට මම කිව්වොත් වැරදි නෑ. මට නම් මේක මට අත්පොතක් වගේ. මම හිතනවා විශේෂයෙන්ම තරුණ ලේඛකයන්ට නැගියන ලේඛකයන්ට මේ පොත අත්පොතක් හැටියට පාවිච්චි කරත් කමක් නෑ කියලා. ඒ තරම් දේවල් මේ පොතෙන් ඉගෙන ගන්න පුළුවන්.
මේ පොත අපිට බැලු බැලමට පේන්නේ එතුමාගේ චරිත කතාව වගේ. ඔයයි මම කවුරුත් දන්නවා එතුමා ඉපදුනේ 1790 දී. පන්දා සිටගෙන පොත එතුමා ලියන්නේ 1961. ඒ කියන්නේ අවුරුදු 71ක් වයසට පුද්ගලයෙක් හැටියට. අවුරුදු 71 දී එතුමාගේ අත්දැකීම් සම්භාරය අපිට එකතු කරන්න තමයි මේ පන්දා සිට කොටස් තුනකින් බාලවිය, තරුණිය සහ මැදිවිය හැටියට එතුමා අතින් ගෙත්තම් වෙන්නේ. එතුමා මේ දුනේ 1970 බව ප්‍රත්‍යා ගන්නවා. ඒ කියන්නේ වයස අවුරුදු 86ක් ආයු වගේදලා. මම කියනකට වැඩිය ඇත්තටම මේ උපන්දා සිට පොත ගැන එතුමාගේ පොතේ සංඥාපනයේදී ලියපු දේ ගැන චුට්ටක් කතා කරොත් මට හිතෙනවා ලොකු අධ්‍යයනයක් එතුමා ගැන මේ පොත ගැනත් අපිට කරන්න පුළුවන් කියලා. එතුමා කියනවා මෙය ජීවන චරිතයක් නොවේ. නවකතාවක්ද නොවේ. මතක වතක්ද නොවේ. උඩා වියෙහි සිට මාකල කම් දෙදුම් ඇසූ විත්ති දුටු දැකුම් සිතු පැතුම් හා පැතූ පැතුම්ද සිහි කරන්නටත් ලියන්නටත් කළ වෑයමෙහි විපාක ඵලය. පන්දා සිට යනු ඒ විපාක ඵල හැඳින්වෙන සංකේතයක් මිස නමක් නොවේ. මේ තමයි මාටින් වික්‍රමසිංහ සූරිය. මේ කියන කතාවෙම තේරෙනවා එතුමා මේ තමා ජීවිත චරිතය ආපහු හැරිලා අවුරුදු 71ක ජීවන තත්ත්වය අපිට ඉදිරිපත් කරනකොට එතුමා කියන්නේ නැහැ මේක ජීවන තත්ත්වයක් කියලා. මේක තමුන් මතකාවර්ජනය කිරීමට උත්සාහ කිරීමේදී ඊන් ලැබුණු විපාක ඵලයක් තමයි මේ කියලා අපිට අතාරින්න. මේ චින්තනය තමයි මට හිතෙන්නේ අපිට උකහා ගන්න තියෙන ප්‍රබලම සාධකයේ තුමාගේ චරිතය. ඒ නිසාම තමයි මම පන්දා සිට කියන පොත අද මාතෘකා කරගන්න සිටින්නේ. කාලය කියලා කියන්නේ අතීතයේ සිට වර්තමානයේ හරහා අනාගතය දක්වා දිවෙන ආපසු හැරවිය නොහැකි සිදුවීම් සහිත සිද්ධිදාමයක්. මේ පොත තුල ඒ මනාව පිළිබිඹු වෙන තැනක් ගත්තොත් එක් තැනකදී මට වික්‍රමසිංහ මහතා කියනවා 69 වන විහි වන මට දැන්නම් මාගේ ළමා කාලයවත් තරුණ කාලයවත් තරුණියක බදා ගන්නා තරුණයෙකු මෙන් හිතින් අල්ලා බදා ගන්නට නොසිතේ. ඒ කාලේ සීකිරීමෙන් සොම්නසක් නොලැබිය හැකියවීම ගැන මම කනගාටු නොවෙමි. මට දැන් නිතර සිහිවන්නේ අතීතයේ හෝ අනාගතයේ හෝ නොව වර්තමානයයි. මා කලාතුරකින් අතීතයේ පමණක් නොව අනාගතයේ උවද සිහි කරන්නේ සන්තෝෂයෙන්වත් ශෝකයෙන්වත් නොව උදාසීනත්වයෙන් කියලා. ඉතින් මම කැමති ඔබෙන් විමසන්න වර්තමානයේ ජීවත් වෙනා කියන මේ කාරණය පුද්ගල ජීවිතයකට කොයිතරම්නම් බද්ධ වෙනවද? ඒ පුද්ගල ජීවිතයකට කොයිතරම්නම් දුරට බලපෑමක් ඇති කරන්න පුළුවන් කාරණයක් වෙනවද කියන එක ගැන. පන්දා සිට පොතේ ළමාවිය ගැන කතා කරන මාටින් වික්‍රමසිංහ සූරීන් පළවෙනි පිටුවේ අපගේ දෙවෙනි පරිච්ඡේදයේදී වගේ එතුමා මේ ගැන සඳහන් කරනවා. ඔබ කිව්වා වගේ එතුමා කියනවා මේ අතීතය මොනක් නොවේ අනාගතය දිහා බලන්නේ නැත්තම් සිහි කරන්නේ සන්තෝෂයෙන්වත් ශෝකයෙන්වත් නොවේ උදාසීනත්වයෙන් කියලා. මේක හරි සංකීර්ණ මනෝවිද්‍යාත්මක සංසිද්ධියක්. අපි බෞද්ධ හැටියට හරියට බුද්ධාගම හදාරන ගොඩක් අය දන්නවා. පිට ලැබිලා තියෙන අවවාදය ගුරුවරුකම් තමයි වර්තමානයේ ජීවත් වෙන්න කියන එක. ඒක තරමක් අමාරුයි. අපි බොහෝ වෙලාවට අතීතය ගැන සිතමින් පසුතැවිලි වෙන කොටසක්. උත්තර කරත් අපි අතීතයේ හිතන්නේ කරාමදි කියලා. සන්තෝෂ වෙන වෙලාවලුත් නැතුව නෙවෙයි. ඒ වගේම අපි බොහෝ විට කරන්නේ අනාගතය ගැන සිහිනමවන එක. දුක් වෙනවා සමාලලට ඒ සිහින ලැබෙන හිත දුක් වෙනවා. එහෙම නැත්නම් අපි
පහුගිය අතීතයේ වෙච්ච දේවල් ගැන හිතලා දුක් වෙනවා. නමුත් වර්තමානයේ ජීවත් වෙන කෙනාට පහසුවෙන් සතුට ළඟා කරගන්න පුළුවන්. මට මේ මාටින් සූරීන්ගේ මේ කතන්දරේ කියනකොට ඇත්තටම මතකට එනවා මා මෑතකදී කියපු එක පුතක් A New Earth You Create a Better Life කියන අදහසින් ලියන්නේ එල්කාට් ටෝල් කියන ගාථාකතුරේ. ඒකේ එක තැනක කියනවා Once you have reached a certain level of consciousness, you are able to decide what kind of relationship you want to have with the present moment. ඒ කියන්නේ මේ අපේ බුද්ධි මට්ටමත් එක්ක තියෙන සම්බන්ධයක් තමයි මේ වර්තමානයේ ජීවත් වීමට ලැබෙනවා කියන්නේ. කියන වර්තමානයේ ජීවත් වෙන්න ඕනයි කියලා හිතන පුද්ගලයා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් තේරුම් ගන්න යුතුවන්නේ උඩ යම් කිසි බුද්ධිමය අගයක් තියෙන පුද්ගලයෙක් හැටියට. ඒකයි එම පොතේම තවත් තැනක කියනවා the decision to make the present moment into your friend is the end of the ego. ඔබට පුළුවන් නම් මේ වර්තමානයේ ජීවත් වීම ඔබේ මිතුරා කරගන්න. නැත්නම් වර්තමානයේ ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් ඔබේ මමත්වය ඔබෙන් ගිලිහිලා යනවා. මේක හරි තාමත් වැදගත් සංකල්පයක්. මට හිතෙනවා අවුරුදු 61කදී මේ පොත ලියන මාර්ටින් සූරීන් ඔබට පෙන්눔 කරලා දෙනවා ඔහු උදාසීන පුද්ගලෙක් හැටියට වචනේ පාවිච්චි කරාට මමත්වෙන් තොර පුද්ගලෙක් බව අපිට පෙන්눔 කරලා දෙනවා. මට හිතෙනවා ඔහු අපිට කියන්න උත්සාහ කරනවා කියලා ඔහුගේ බුද්ධිය යම් කිසි ස්ථානයකට ළඟා වෙලා තියෙනවා. ඒ ළඟා වීම අනුව ඔහුට දැන් අතීතයේවත් අනාගතයේවත් ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට වැඩිය හොසෙයින්ම මුකුරාගේ උතියකින් හිවි උත්කලයක් කියලා. ඒක හරි වැදගත්. මට හිතෙනවා අපි කොච්චර කිව්වත් අපිට හරි අමාරුයි මේ අතීතය අනාගතයෙන් තොරව ජීවත් වෙන්න. ඒත් මේක අපි පාඩමක් කරගත්තොත් නැත්නම් මේක අභ්‍යාසයක් කරගත්තොත් අපිට ලොකු සිහිනමවන්නේ නැතුව ලොකු බලාපොරොත්තු තියාගන්න නැතුව ලොකු තණ්හාවක් නැති කරගන්න නැතුව ජීවත් වීම සඳහා ඒක ලොකු පාඩමක් වෙයි. ඔව් ඒ වගේම අජන්ත සිරිරත්න මහත්මයාණෙනි ස්වභාව ධර්මය කියන්නේ හරි අපූර්ව නිර්මාණවල එකතුවක්නේ. එය කලින් කලට වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන හරි අපූර්ව දෙයක්. මං හිතනවා මිනිස් ජීවිතයක් කියන්නේත් ඒ වගේ කලින් කලට වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන හරි අපූර්ව දෙයක් කියලා. මේ දෙක අතර වෙනස විදිහට මම දකින්නේ මේ කලින් කලට වෙලාවෙන් වෙලාවට සිදුවන වෙනස් වීම. මේ දෙපාර්ශවයේ බාර ගන්න විදිහේ සහ ඒ වෙනස් වීම වලට මුහුණ දෙන විලාසයේ වෙනස. ඉතින් මම කැමති ඔබෙන් දැනගන්න විශ්වයේ අපූර්ව නිර්මාණය වන මේ ස්වභාව ධර්මයේ සිදුවන සංසිද්ධි ජීවිතයක් ආලෝකමත් කරගන්න සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මිනිසාත් තවත් ජීවීන් කොටසක් හැටියට සුභාදාම කොටස් කරුණාම අපි දන්නවා කොටස් කරවන්න පුළුවන් යම් ස්ථයක් ඇති කරන්න නැති කරන්න. ඒකට සුභාදාම ඇති කරනවද නැති කරනවද කියන එක වෙනම කතාවක්. ඒක තියෙන්නේ අපේ ක්‍රියාකලාපයේ මත. විරෙන්දි වැදගත්ම දේ තමයි කොටස් කරව හැටියට අපි සුභාදාමට හරිම සංවේදී. සුභාදාම සංවේදී කියලා කියන්නේ අනිත් සුභාදාමයේ අනිත් කොටස් කරුවන් ගැන අපිට ඉවින් වගේ දැනෙනවා. අපි ඉවෙන් වගේ ඒවට ප්‍රතිචාර දක්වනවා. දැන් අපි ඒකනේ අර බුදුන්ට මල් පූජා කරලා දේහවස වත්නකොට ගාථාවකින් කියන්න පුරුදු වෙනවා පූජීමේ බුද්ධ කියලා. අපි පස්සේ කියනවා මොම්මිලා යති යතයි තමයි කායත තයදනා. එන්නේ මේ මල පර වෙලා යනවා වගේ මගේ කයත් විනාශයට යනවා කියලා අපි උදේහවස මේක මෙනෙහි කරනවා. මේ සුභාදාමකට අපි සංවේදී වෙන්නේ.
මම මේ පොතේ උපන්දා සිට පොතේ එක තැනකදී මුල හරියදීම දකිනවා ලස්සන කතන්දරයක් මාටින් කොන්ටින් මහත්තයා අපිට මේ ස්වාභාවික දෙයක් මතු කරලා පෙන්නනවා. ඒ මෙරු ආශ්‍රය. අපි දන්නා මෙරු සතා එළියට ඇවිල්ලා මේ ටික වෙලාවකින් උන් මැරිලා යනවා. ඒ මේ ආලෝකයට නැත්නම් කිද්දට නැති වෙලා එහෙම නැත්නම් සතුටුට ආහාර වලටපත් වෙලා මැරිලා යනවා. ඔව් එක තැනකදී කියනවා මතකේ නැගෙනවා උට අපොයි උන් පිලිසිය මරනවා එකකින් දිවා අම්මා කවුළුව වැසුවා. ඒතර අම්මා අර උන් මැරෙයි කියලා බයෙන් මෙරුන් මේ කවුළුව වහලා ගන්නේ වහලා. පිටවලලත් ඒක කරනවා. අද මතක් කරනකොට මාටින් වික්‍රමසිංහ මහත්තයාට මෙහෙම හිතෙනවා. පළමුව කූලක් හා සන්තෝෂයක් ඇති කළ ඒ දැක්ම දැන් මා තුල දනවන්නේ ශෝකයකි. ගැමියෝ ආවා ගියෝ නමින් මෙරුන් හිඳින්නුවා. සනකින් එළියට ඇවිත් සනකින් මියන මේ කුඩා සතුන් හැඳින්වීමට ගැමියා නිපද වූ ඒ උචිත පදය අනිත්‍ය ධර්මයේ හකුලවා දක්වන්න එකයි සිතක. බලන්නේ ස්වභාව ධර්මයේ පොඩි සංසිද්ධියක්. අරගෙන මේ සතරදීපු නම මතු කරගෙන සමාලලේ නම දෙන්නත් ඇතුලේ අපි කියනවා මේ අනිත්‍ය ධර්මයේ කරන්න වෙන්නේද කියලා. ආවා කියෝ අටෙන් කිසිසුරින්ට දැනෙන්නේ නැති මිනිසත් මෙරුන් වගේම කොටසක්. අපි අවුරුදු 60ක් 80ක් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. වෙයි ලෝකේ මහා සසඳා බලන විට කැතින් බලනකොට අපිට කොහේ හරි පිටේ ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් වෙයි ආවා ගියෝ කියලා. ස්වභාව ධර්මයේ අපිට කිට්ටු වෙන්නේ අන්නේ සිරසලා පළුවතරින්
සිත කරෙවි මතක පතද. අත්දැකීම් කියලා කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය තුළ සිදුවීම් සමූහයක එකතුවක්. ඉතින් පුද්ගලයෙකුට ජීවිතේ ඉස්සරහට යන්න නම් එහෙම නැත්නම් ජීවිතේ දිනන්න නම් ඔහුගේ ජීවිතය තුළ මුහුණ දෙන මේ සිදුවීම් එහෙම නැත්නම් ඔහු ලබන අත්දැකීම් කොයිතරම්නම් දුරට වැදගත් වෙයිද? ජීවිතය සාර්ථක කරගන්න නම් නැත්නම් ජීවිතය දිනන්න නම් අපිට වෙනස් විදියට හිතන්න සිද්ධ වෙනවා. නැත්නම් නිර්මාණශීලී ලෙස හිතන්න සිද්ධ වෙනවා. මෙහෙම වෙනස් විදියට හිතන්න නම් අපි පවතින තත්ත්වය ගැන හොඳ තක්සේරුවක් ලබා ගන්න ඕන. පවතින තත්ත්වය හරියට දන්නේ නැත්නම් කොහොමද අපි ඊට වැඩිය වෙනස් විදිහකට හිතන්න ඕනේ කියන එක පවා හිතන්න නේද? මේ පවතින තත්ත්වය ලබා ගැනීම සඳහා අපිට තාමත්ම පිටුවහල් වන සාධකයක් තමයි අත්දැකීම කියන්නේ. මම බස් එකේ ගියොත් තමයි මට බස් එකේ යන මගීන්ගේ සිතුම් පැතුම් ගැන තක්සේරුවක්. මම කෝච්චි එක ගියොත් තමයි මට කෝච්චි යන මගීන්ගේ සිතුම් පැතුම් ගැන තක්සේරුවක්. මේ කරුවේ කඩපොළට යවලා නෙවෙයි මම්ම කඩපොළට ගියොත් තමයි කඩපොළේදී අද පවතින තත්ත්වය ගැන මට අත්දැකීමක් ඇති. මම ලොකු තරුපයේ හෝටලයක කනවා වගේම මට පොඩි හන්දියේ කඩේකට ගිහිල්ලා කැම පැකට් එකක් අරගෙන කන්න පුළුවන් නම් මා ලබන අත්දැකීම් සමූහය ඉතාමත්ම ප්‍රබලයි. අත්දැකීම් නැතුව අපිට නිර්මාණශීලී පුද්ගලයා බවටපත් වෙන්න. අත්දැකීම් ඔස්සේ තමයි අපිට සිහින ලැබෙන්නේ. නෑ ඊට වැඩි හොඳ ලෝකයක් මෙන්න මේ විදිහට තනන්න පුළුවන්. ජීවිතයකට සිහින අත්‍යවශ්‍යයි. ඒ සිහින සදාගන්න අපි පවතින යථා ස්වરૂපය පිළිබඳව ඒකේ දුක් දෝමනස්යන් කම්කටොළු බව දුෂ්කර බව දැනගන්න. ඒකටයි අපිට අත්දැකීම් ලැබෙන්නේ. එතකොට ඔබ කියන්නේ පොතපතින් ලබන දැනුමට වඩා අත්දැකීම් තුලින් ලබන දැනුම මිනිසෙකු පිරිපුන් කරනවා කියලාද? නෑ. මා කොහොමදවත් එහෙම කියන්නේ නෑ. මොකද හේතුව මිනිසෙක් දැනුම ලබා ගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පතපොතින් ලබා ගන්න දැනුම. අනිත් එක තමයි අත්දැකීම් වලින් ලබා ගන්න දැනුම. දැන් මෙතනදී අපි එකක් මතක තියාගන්න ඕන අපිට අත්දැකීම් වලින් දැනුම ලබා ගැනීම හැකියාව තරමක් මේ රාමුවකට පුරු වෙච්ච හැකියාව. මොකද හේතුව උදාහරණයක් විදිහට හිතන්නකෝ මේ අපිට කවුරු හරි අපි මේ හිම ගැන කතා කරනවා. හිම මෙන් සීත. හිම ගැන අපි දන්නේ නැහැ. මොනවා ඒකද කියලා අපි කවදාවත් ඒකට මොන දීලා නැත්තම් අපිට මේ ගැන කොහොමද අපිට දැනගන්න ලැබෙන්නේ? දැනගන්න ලැබෙන ආකාරය තමයි පතපොත. අද නම් අපි පතපොත කියලා කියනකොට ඊට වැඩි එහා කියන ආකාර ගොඩක් තියෙනවා. ඒක ඇත්ත. මේ පතපොත කියන එක අපිට වැදගත් වෙන්නේ අපිට ළඟා කරගන්න, අපිට ලං වෙන්න බැරි තැන්වල තියෙන අත්දැකීම් අපි ලබා ගන්න ආකාරය තමයි මේ පතපොත කියලා කියන්නේ. ඒ වගේම මට මතක වෙනවා මේ වෙලාවේදී නැත්නම් මේ ජෝර්ජ් ආර් මාටින් කියන ඇමරිකන් ඒකකයා ලස්සන දෙයක් කියනවා මේ පතපොත ගැන. ඌ කියනවා මේ පොත් කියවන පුද්ගලයා ඔහු මිය යන්නට පෙර ජීවිත දහසක ජීවත් වෙනවා. හැබැයි පොත් කියවන්නේ නැති පුද්ගලයා ජීවත් වෙන්නේ එක ජීවිතයක. ඔබ තේරෙනවා ඇති පොතපත කියවන පුද්ගලයා මේ ඒ තරම් 20000ක දැකීම් ලබන පුද්ගලයෙක් වරපත් වෙනවා. ඒ කියන්නේ ජීවිත 1000ක ජීවත් වෙනවා කියන්නේ අපිට මේ පොඩි කතන්දරේ ජෝර්ජ් මාටින් කියන පොඩි කතන්දරේ මහා විශාල පණිවිඩයක් දෙනවා. ඔය හින්දාම තමයි අපි පොඩි කාලේ ඉඳලාම අහන්නේ reading make a man perfect. කියවෙන නිසා සම්පූර්ණ කරයි.
ජීවිත දහසක දසදහසක ජීවත් වෙන ඔබ පොත්පත් කියවන පොත්පත් වලින් ලබා ගන්න දැනුම මට හිතෙනවා අපි ජීවිතයේදී සාමාන්‍ය ජීවිතයේදී අපි ලබන අත්දැකීම් ඉතා ප්‍රබලයි. ඒ නිර්මාණය කරන සඳහා ඒ පැත්තෙන් ගත්තොත් ඔබට අවශ්‍ය කරන පරිකල්පන ඥානය ලබා ගැනීම සඳහා ඉතාම ප්‍රබල සාධකයක්. සිත කරෙවි මතක පතත අජන්ත සෙනවිරත්න මහත්මයාණෙනි, එදා ඉඳන් අද වෙනකල් බොහෝ දුරට අපේ සමාජයේ තියෙන ඉතාමත් ඛේදනීය තත්ත්වයක් තමයි කිසියම් ශාස්ත්‍රඥ කෙනෙක් විසින් හෝ පුද්ගලයෙකු විසින් කරන ලද ක්‍රියාවක් හෝ ප්‍රකාශයක් දෙස තාර්කිකත්ව ඇසකින් නොබලා ඔවුන් ඒ සමාජගත කළ අයුරින්ම එය නඩත්තු කිරීම. මෙය මිනිස් ජීවිතවලට කොයිතරම්නම් බලපෑමක් එල්ල කරන්න පුළුවන් දෙයක්ද කියලා කිව්වොත් මිනිසුන්ගේ සිතුම් පැතුම් ආකල්ප මුළුමනින්ම වෙනස් කරන්න ඒ වගේ අන්ධ භක්ති වලට පුළුවන් වෙනවා. ඉතින් මාටින් වික්‍රමසිංහයන් කියන්නේ මේ අන්ධ භක්ති දෙස ඊටම තාර්කිකව බලපු ඒ ගැන ඍජුව තම අදහස් දක්වපු සාහිත්‍යවේදියෙක්. අපි මේ ගැන කතා කරමු නේද? මේක තරමක අවාසනාවන්ත තත්ත්වයක්. ඇත්තටම බැලුවොත් සාහිත්‍යවේදියෙකුගෙන් ප්‍රධාන වශයෙන් ඉෂ්ට විය යුතු දෙයක් තමයි සමාජය අන්ධ භක්තියෙන් පිටතට ගන්න එක. මොකද අන්ධ භක්තිය ඔස්සේ ගමන් කරන සමාජයකට යහපතක් නැත්නම් සාර්ථක අනාගතයක් ඇතිවන්නේ නැහැ. දැන් මාටින් වික්‍රමසිංහ සූරීන් ආඥාවක් බවට අපි දකින්නේ එතුමා අර කියවපු දේවල් නැත්නම් දැකපු දේවල් වලින් නැවතින් නැතුව තමන්ගේ ප්‍රඥාව මෙහෙයවමින් නිර්මාණශීලී ලෙස අනාගතය ගැන හිතන්නට පෙළඹෙනවා. ඒ වගේම අතීතයේදී හොතුතු දේවල් ඒවා කොහොමද ඇත්තම මේ සත්‍යයට ලං වෙන්නේ එහෙම නැත්නම් සත්‍ය නැත් වෙන්නේ කියන එක ගැන තර්ක කරනවා. අපි විශේෂයෙන්ම දකිනවා භවතරණය වගේ පොතක් ගත්තොත් මම ඉතාමත් ආදරයෙන් වැළඳගත්ත පොතක්. හැබැයි අපි දකිනවා සමාජයේ බොහෝ අය විවේචනයට ලක් කරනවා. මොකද හේතුව බුද්ධ ආගමේ මාටින් වික්‍රමසිංහ සූරීන් දකින අඩුපාඩු. ඒ කියන්නේ මුග પરම්පරාවෙන් එනකොට සාහිත්‍යමය වශයෙන් අලංකාර වූ ස්ථාන ඔහු හෘදය ලෙස විවේචනයට ලක් කරනවා. ඒක කෙනෙක් දකින්න පුළුවන් නෑ එහෙම නෙවෙයි මේක නෙවෙයි බුද්ධ ආගම කියන්නේ. මම මතකයි මේ කතා කරන 5000 සිට පොතේ එක තැනක මාටින් වික්‍රමසිංහ ලියනවා හින්දු දේව කතාත් ඒ කතා ඇසුරෙන් ධර්ම පඬිත කවීන්ගේ කාව්‍යන විසින් මවන ලද දෙව්ලොව දෙවියන් දෙවගණන් අපි නොදත්තේ. යමියොත් නොදත්තෝය. ඒ අద్భుත ලෝකය කුඩා වේදී පවා මම නොවැදහුණු. ඔබතුන් නිපදවූ ඒ දෙව්ලොවේ දෙවියන් හා දෙවගණන් කුඩා මාතුල ජනනය කළේ පිළිකුලකි. නොයසේනම් කෝපයක. උදාහරණ සමග මාටින් වික්‍රමසිංහයන් මේ දේව කතාවලට තමන් අකමැති ඇයි කියන එක ඇහැදිලි. ඌ එක තැනක කතා කරනවා අර හේලිගේ වල්ගතරව පාල්ට 1999 වර්ෂයක. ඌ කියනවා ඒ අවුරුද්ද ලංකාවට ඉතාමත්ම නරක අවුරුද්දක් විනාශයක් ළඟා වේ හැකි කියලා නගත්කාරය කිව්වත් ඕකේ තක්සේරු අනුව 1899 කියන්නේ ලංකාවට ඉතාම සුබ අවුරුද්දක්. අපි දන්නවා අද දවසේදී ලංකාවේ මොනතරම් නගත්කරු ඉන්නවද? ඔවුන් අනාවැකි පළ කරපුවම හොඳයි කියලා නරක වෙනවා. නරකයි කියලා අනාවැකි පළ කරපුවම සමානලාට හොඳ වෙනවා. අපි අමතක කරන්න හොඳ නැහැ. අපි බුද්ධාගමේ බෞද්ධයෝ හැටියට බුද්ධාගමේ කියන දේවල් කෙනෙක් විවේචනය කළොත් අපි ඒක මේ බොහොම දරුණු ලෙස මේ වැරදි දෙයක් හැටියට කල්පනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ විමාංශක සූත්‍රයේදී කිව්වේ මොකද? අපි සම්බුද්ධත්වයේ පව විමර්ශනය ලක් කළ යුතු බව තමයි උන්වහන්සේ අපිට දේශනා කළේ. කාලාම සූත්‍රයේ ගත්තොත් බුදුන් වහන්සේ අපිට වදාළේ ජනශ්‍රුතියෙන් ආපමණට පරම්පරාවෙන් ආපමණට ඕ මත පිටින් පෙනෙන පමණ
නැත්නම් ග්‍රන්ථයක සඳහන් වූ පමණට යමක් පිළිගන්න පෙළඹෙන්න එපා කියලා. කියන්නේ හැමතිස්සෙම තමාගේ අත්දැකීමෙන් ලබාගත යුතු ඥානයක් කියලා තමයි උන්වහන්සේ දකින්නේ. ඉතින් මට හිතෙනවා මාටින් වික්‍රමසිංහ සූරීන් ගත්ත ගමන් වගේ යමින් නූතන සාහිත්‍යවේදීන්ගේ ප්‍රධානම කාර්යයක් වියුත්තේ සමාජයේ පවතින දේවල් ඒවයේ තියෙන අඩලුණුකම් වැරදි සාගත දේවල් උලුප්පමින් සාහිත්‍යකරණයේදී ඒක සමාජ ප්‍රගමනය සඳහා ඉතාමත්ම වැදගත්. ඔව්. අතීතයේදී පරිසරය හා මිනිසා අතර තිබ්බේ ඊටම කිට්ටු සම්බන්ධතාවයක්. නමුත් වර්තමානයේ වන විට ඒ සම්බන්ධතාවය එම නැත්නම් එම බැඳීම ක්‍රමක්‍රමයෙන් දුරස් වෙලා තියෙනවද කියලත් මට පොඩි සැකයක් තියෙනවා. කොහොම නමුත් පුද්ගලයෙකුගේ බුද්ධි මට්ටමට ඔහු තම ළමා කාලයේ පරිසරයෙන් ලබාගත් අත්දැකීම් ඒ වගේම පරිසරය සමග ඔහුට තිබුණු සම්බන්ධතාවය ඍජුවම බලපානවා කියලා මට හිතෙනවා. ඉතින් මාටින් වික්‍රමසිංහයන්ගේ උපන්දා සිට කියන මේ පොත ඇසුරේ මම කැමති මේ ගැන ඔබේ අදහස් දැනගන්න. ඇත්තටම නෙත්නේ ඒ ගැන සැකයක් ගන්න දෙයක් නැහැ. ඒක එහෙමම තමයි. අපි ඔබ කීවක වගේම ක්‍රමක්‍රමයෙන් පරිසරයෙන් දුරස් වෙන කණ්ඩායම. මම කැමති ඔබ ක්‍රමක්‍රමයෙන් කියන වචනේ පාවිච්චි කරන්න. මොකද මම මේ හඳුන්වන්නේ පාරම්පරික ලෙස පරිසරයෙන් ඈත් වෙන කියලා. මේ දවස් ගණනකට මම නිහිතදී මට සහභාගී වෙන්න ලැබුණා එක්තරා දේශනයක් කරන්න රිදම් තියත් කණ්ඩායම වෙනුවෙන්. එතෙන්දී මම කතා කරේ මේ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ පාරම්පරික ලෙස පරිසරය අමතක වීම කියන එක සිද්ධ වෙන්නේ නූතන තාක්ෂණයේ අපි දකින්න මේ පුපුරා යන දියුණුව නිසා. මේකෙන්ද අපේ කුඩා ළමයින් වගේම තරුණ පරම්පරාව පරිසරයෙන් ඈත් වෙන්නේ. මොකද උන් පරිසරය දකින්න උත්සාහ කරන්නේ තාක්ෂණික මෙවලම් ඔස්සේ. තාක්ෂණික මෙවලම් තුළින් තමයි යෝන් ඇත්තටම පරිසරයේ රස අත්විඳින්න උත්සාහ කරන්නේ. සැබෑ පරිසරය ගැන උන්ට තරම්ම වැටහීමක් නැහැ. ඒ අගය ගැන උන්ට තේරෙන ප්‍රමාණය තාම අඩුයි. හැබැයි අපිට මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ වන්දා සිට පොත කියවනකොට හිතෙනවා පොඩි කාලේදී අපිට මොනතරම් දේවල් අත්විඳින්න පුළුවන්ද පරිසරයෙන් කියලා. මම පොඩි කොටසක් කියවන්නම් එතනදී. එතුමා එතනක ලියනවා එතෙන් සිට පොල් රුප්පා වසා හෙවුණු කැලෑරොදවල් මැදින් යන අප පිවිසෙන්නේ මූකලානක් මැදින් වෙන අඩිපාරකට. පියලි පරණල පෑගෙන හඬ අසන කොණ්ඩ කුරුල්ලෝ ඉගිලී කැලේ තුලට වදිති. කහ කුරුල්ලා ඉගිලී පියාඹන්නේ අප ගලක් ඇසුවතිනි. අනුවිරව මිනිස් කඳ ඇසුවන් මෙන් අප ලංවන්නට පෙර ඉගිලී අතුරුදහනති. රුක් කඳට කොටන කෑරලෙක් අප දෙස බලා හයියෙන් සිනාසින්නාගෙන් හඬනගා පලාය. මග දෙපස වැවුණු මදුරුතලා ගස්වල කොළ කඩ පොඩි කොට නැහැට ලං කරන අපට දැනෙන්නේ නැහැ කාගෙන යන පැගිරි පුස්තකය. හිතන්න නෙත්මිනේ මේ මම කිව්ව කුඩා දේවල් යම් යම් කරුණු කාරණා අපේ පරිසරයෙන් කහ ගන්න තියෙන ලස්සන අත්දැකීම්. මේවා පොත්පත් වලින් කිව්වයි කියලා අපිට චිත්‍ර රූපම වෙන්නේ බොහොම අඩුයි. විශේෂයෙන්ම ගඳ සුවඳ ගැන කියනකොට ඒක කොහොමද මවාගන්නේ? මේ අත්දැකීම අපි ලබාගත යුතුමයි. මේ අත්දැකීම නැති ළමයි පරිපූර්ණ ළමයි වෙන්නේ නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. ඒ වගේම අජන්ත සිරිරත්න මහත්මයාණෙනි ඔබේ ළමා කාලයේ පරිසරයෙන් ලද අත්දැකීම් හා ඒ සුන්දර මතක වලින් විදක් ඔබෙන් මේ මොහොතේ දැනගන්න මම කැමතියි. මාටින් වික්‍රමසිංහ සූරීන් ඇතරම කොග්ගල සහ ඒ අපට වගේම තවත් තැන් කීපයක් ගැන කොටු වෙච්ච පරිසර අත්දැකීම් ඔහුගේ ළමා කාලයෙන් ලබා ගනිද්දී මට හිතෙනවා මම ඊට වැඩිය වාසනාවන්ත වුණයි කියලා. විශාල ප්‍රදේශ ගණනාවක අත්දැකීම් ලබා ගන්න. සමහර වෙලාවට අද මම යම් කිසි
දායකත්වයක් දක්වනවා නම් මගේ සාහිත්‍යකරණයේදී මට ඒ සාහිත්‍යකරණය සඳහා අවශ්‍ය වන පසුබිම සැකසෙන්නේ මේ එකිනෙකට වෙනස් භෞමික වශයෙන් සහ සමාජීය වශයෙන් වෙනස් පැතිවල ජීවත් වීම නිසා මම අත්දැකීම් විදිහට මගේ පියා රජේෂේවකෙක් නිසා ඔහුට තනින් තන යන සිද්ධ වුණා කාලෙන් කාලට. ඒක ඒ දවස්වල හැටියක් අද වගේ නෙවෙයි. අප පවුල පිටින්ම තාත්තත් එක්ක යන සිරිතක් තිබුණා. ඒ යනකොට අපි ඉස්කෝල මාරු කරනවා. මම පාසල් 5ක ඉගෙන ගත්ත කෙනෙක්. විශ්වවිද්‍යාලයට යන්න ඉස්සෙල්ලා. මම ඒ ගැන පොඩ්ඩක් පසුතැවිලි නැහැ. මොකද ඒ සියල්ලම මට එක්කලා තියෙන මහා අත්දැකීම්. මම පැල්මඩුල්ලේ ඉගෙන ගත්ත අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ඉගෙන ගත්ත. මහදම්ප ඉගෙන ගත්ත. කොළඹ රාජකීය විද්‍යාලය ඉගෙන ගත්ත. ඒ වගේම අපි තව එක පළාත් වලට සංක්‍රමණය වෙනවා. උදාහරණයක් ඇරෙට අම්පාරේ වගේම අපි අර මතක එක්තරා කාලයක සති දෙකක වෙන්නේ කුඩා කෙටි කාලයක් සඳහා මින්නේරිය ප්‍රදේශයේ ජීවත් වුණා. මම පොබලත්තගේ මට හිතෙනවා අපි පාරිසරික වශයෙන් ලබන අත්දැකීමට වඩා මේ ගමන් මඟ නිසා අපිට එකිනෙකට වෙනස් මිනිසුන් සමග ජීවත් වෙන්න හම්බුණා. එකිනෙකට වෙනස් ජාතීන් සමග ආගම් අදහන්නන් සමග සංස්කෘතීන් සමග ජීවත් වෙන්න ලැබුණා. ඒ දැනුම මට හිතෙනවා මට අත් කරලා දුන්න මහා වාසනාවන්ත අත්දැකීමක් කියලා. සිත කරෙවි සාමාන්‍යයෙන් පාසලක් කියලා කියන්නේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ මුණ ගැහෙන ප්‍රියජනකම ස්ථානයක්. නමුත් අධ්‍යාපන ක්‍රමයේ සමග ඇති තරගකාරීත්වය නිසා ඇතම් ශිෂ්‍යයන්ට පාසල අප්‍රිය තැනක් වෙනවා. මෙය අධ්‍යාපන ක්‍රමයේ වරදක්ද පාසලේ වරදක්ද කියලා හොයනවට වඩා ගුරු දෙගුරු සියලුම දෙනා ශිෂ්‍යයන්ට ඇහුම්කන් දෙනවා. ඔවුන් ගැන විමසිලිමත් වෙනවා නම් ඒ වගේම ඔවුන්ට නිවැරදිව මඟ පෙන්වනවා නම් ශිෂ්‍යයන් තුළ ඇතිවන මේ උදාසීන ගතිය මගහැරෙන්නට ඉඩ තියෙනවා කියලා මම හිතනවා. ඉතින් මාටින් වික්‍රමසිංහ කියන මේ මහා ගත්කතුවරයාගේ ජීවිත අත්දැකීම් මෙසුරේ මේ ගැන ඔබට දැනෙන අදහස විමසුවොත් මාටින් වික්‍රමසිංහ පාසල් සිසුව හරිම අපූර්වයි. අපිට හිතා ගන්නත් මේ පාසල් සිසුවාට පසු කාලික මේ මහා ප්‍රඥයෙක් නේ. සමහර තැන් බලපුවම හිතනවා මේ මාටින් වික්‍රමසිංහ සිසුව හරි දඩබ්බරෙක් කියලා. එහෙම තැන් තමයි රස මුසුව අපිට අහන්න ලැබෙන්නේ. සමහර වෙලාවකට අපිට හිතෙනවා ਉਹ ඉතාමත්ම ආසාවෙන් ඉගෙන ගත්තා කියලා. ඒ සමහර විෂයන් පමණයි. සමහර විෂයන් වලට ਉਹ කැමති වෙන්නේ. ඒ හින්දාම ඔහුට සමහර වෙලාවල් වලට පාසල මහා කරපු තැනක් වගේ පේන්න පටන් ගන්නවා. උදාහරණයක් ඇටියට එතුමා මේ පොතේදී කියනවා උගන්වීමට මා තුළ වූ ආසාව නැතිවන තරම් හීන වූයේ අහංගම අලුත් පාසලට ඇතුළු වූ පසුය. පාසලත් එහි වටපිටාවත් දරුවන්ගේ ආසාවත් සන්තෝෂයත් නැති කරයි. හිසට වද දුන් ජ්‍යාමිතිය නිසා පාසල කෙරෙහි කුරුම් කෙරෙහි මම කලකිරුණෙමි. දෙතුන් සතියකට වරක් හෝ දෙවරක් හෝ පාසලට නොගොස් මෝයකට අසර වැලි කන්දේ මම සෙල්ලම් කරන්නට පටන් ගත්තා. වරක් මම දෙසතියක්ම පාසලට නොගොස් කොග්ගල නැති ගැමි දරුවන් සමග සෙල්ලම් කළා. හරිද ලප්පර වෙලක් නේද? අද නම් දරුවන්ට අපි මොනවා කරයිද? ඇත්තටම මේ පොතේ මෙහෙම කතාව කියාගෙන යද්දී අපිට පේනවා මේක වෙලාවකදී ඔහුගේ ඥාති සහෝදරයෙක් ඇවිල්ලා මොහොත බොහොම තරවටු කරමින් පාසලට රැගෙන යන්න උත්සාහ කළා. ඔහු එක්තරා අවස්ථාවකදී ඒ ගිය කරත්තෙන් පැනලා දුවලා මේ වතුරට පනිනවා. මොකද මේ එතකොට තිබුණම එක්කැන එක නැහැ කියලා. ඒත් නෝ එක්කැන තමයි ඔහු උත්සාහ කරන්නේ.
අවසානයේදී හරි ලස්සන වැඩක් කරනවා. ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ අයියාගේ කෝපය අඩු වෙන්න ඇරලා, ඒ කියන්නේ නාටි සහෝදරයාගේ කෝපය අඩු වෙන්න ඇරලා අම්මා අක්කා සමග කතා බහ කළ පසු ඔහු ඔබ හෙට ඉස්කෝලේ යනවාදයි ප්‍රශ්න කළේ. මොන්න ඒකට උත්තර දෙන ඔව් කියලා. මම පසුදා උදේවරුේ අම්මාත් අයියා සමග පාසලට ගියේ. මා දෙසතියක් පාසලට පැමිණියේ පන්සලේ ගමේ පවත්වන ලද පින්කමක් නිසායි අම්මා ප්‍රධාන ගුරුවරයාට කීවාය. එයාට එන්න නුදුන්නේ මමය. අම්මා තෙපලාය. අම්මා කී කතාව ගුරුවරයා විශ්වාස කළාදයි මම නොදැනෙමි. එහෙත් ඔහු මට දැනුවත් කළේ. මෙතන හරි ලස්සන සම්බන්ධයක් මට පේනවා. අපි දැන් එකක් තමයි ඔහු හිතුවක්කාරකම කරා ඒක ඇත්ත. නමුත් මේ හිතුවක්කාරකමට අම්මා ප්‍රතිචාර දක්වපු විදිය හරි ලස්සනයි. මොකද සමහර වෙලාවට උණුවට වැඩි තරවට කරන්න ගියා නම් මොහුගේ වැරදි පාසලට අනාවරණය කරා නම් සමහරවිට මේ කතන්දර මීටරේ ගොඩක් වෙනස් වෙන්න තිබුණා. ඒ දරුවට පාසල පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. ලැජ්ජාවක් නැතුව ආපහු දවසක පාසලට යන්න පුළුවන් වෙන විදිහට වාතාවරණයක්. ඒ අම්මා මත්කමක් තිබුණ නැති කෙනෙක් කියලා තමයි මාට එකසිංහගේ අම්මා අපි හඳුනාගන්නේ. ඒ ක්‍රියා කරලා තියෙන මහා බුද්ධිමත් කාන්තාවක් හැටියට. මේ ඔක්කොම මට හිතෙනවා දරුවන්ට දෙමව්පියන්ට විශ්යල්ලටම තමත්ම පාඩම. අපි මදකට ඔබේ පාසල් ජීවිතය ගැන ඒ හා බැඳුණු සුන්දර සිදුවීම් කිහිපයක් ගැන එහෙම මතක අවදි කරොත්. නැත්නම් මගෙන් මේ ප්‍රශ්නේ අහනකොටම මගේ ඔළුවට එන අත්දැකීම් එකක් දෙකක් තියෙනවා. ඒ අත්දැකීම් මේකට තරමක් කලින් අපි කතා කරපු සිද්ධියට වැඩිය තරමක් පරස්පරයි කියලා මට හිතෙන්නේ. මම නැත්නම් මේ පාසලේ 7 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවත්දී ජාතික තලයේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒකවල මම කුඩා නළුවෙක් කරතම ගියා. ඒත් මගේ දෙමව්පියෝ ඒකට මට ඉඩ දුන්නේ නැහැ. ඒ වේදිකා නාට්‍ය තුනේ වතාවර වේදිකාගත වුණාට පස්සේ මාව එයින් අයින් කරා. මම පස්සුතැවිලි වෙන්නේ නැහැ. මොකද හේතුව මේ සමහරලාට ඒක දිගටම කරා නම් මම අද මේ විදියට ඉංජිනේරුවෙකෝ ප්‍රාණවිද්‍යාවක නිලධාරියෙක් වෙන්න තිබුණා. හැබැයි නළුවෙක් වෙන්න තිබුණා. ඒ වුණා නම් එහෙමයි මේ වෙච්චින්ද මේ හොඳයි කියලා දැන් සතුටු වෙනවා. ඒ වගේම තමයි නෙද්විනි මාට හොඳට චිත්‍ර අඳින්න. මට ඒ දවස්වල පිස්සුවක් තිබුණා පාසල යන කාලේ. ඔය චිත්‍ර කතා පත්තරවල තියෙන චිත්‍ර මුතිසේම අඳිනවා. අර ලස්සන අඳින්න. අපේ අම්මා මම ඉගෙනුමට වැඩි චිත්‍ර අඳින එකට කැමැත්තක් දක්වපු නිසා අර මතකයි එක දවසක් මම ඇඳලා තිබ්බ චිත්‍ර ඔක්කොම අරගෙන ඉట్లా දැම්මා. මම මේකට පස්සේ වෙන්නේ මොකද මේ සමාජලාට මම ඉගෙන ගත්තේ චිත්‍ර අඳින එක නවත්වන්න නිසා වෙන්නේ නැති. ළමයින්ගේ ඒ දවස්වල ළමයින්ට අධ්‍යාපනය කරද්දී බාහිර කටයුතු වලට යොමු කිරීම දෙමව්පියෝ කරේ කොහොම අඩුයි. අදලාහිටදී තත්ත්වය වෙනස්. හැබැයි ඒකක් මතක තියාගන්න ඕන. සියලුම දේ සිද්ධ වෙන්නේ හරි පැත්තටයි කියලා හිතාගත්තොත් හැම දෙයක්ම හරියනවා. සමහර වෙලාවට එක දෙයක් මට කරගෙන යන්න නොලැබුණයි කියලා මම මේ හිතලා ඉරේ හින කරගත්තොත් මට බොහෝ දේ නැති වෙන්න පුළුවන්. එකක් නැති වුණොත් අනිත් එකෙන් ගොඩ එන්න පුළුවන් ජීවිතයක් තමයි පාසල් කාලේදීම අපි හදාගන්නේ. සිත කරෙවි මා ඇබ්බැහි වූයේ නුවණක් උකහාගෙන අත්දැකීම් හපයක් ලෙස සලකා ඉවත දැමීමට නොවේ. අත්දැකීම් කල්පනාවෙන් පුම්බා සරුව පිත්තල බෝලයක් කොටගෙන එය රැකීමටය. අජන්ත සිරිරත්න මහත්මයාණෙනි, උපන්දා සිට කියන මේ නවකතාව තුල මට ඊටම තදින් දැනුණ ප්‍රකාශයක් තමයි මම ඒ පැවසුවේ. ඉතින් මම කැමැතියි දැනගන්න
මාටින් වික්‍රමසිංහයන්ගේ මේ ප්‍රකාශය ගැන ඔබේ අදහස? මේ පොත තුළ මට තදින්ම දැනුණු වචන කීපයක් තමයි ඔය. ඒක වෙලාවට මට හිතෙනවා මොනවගේ දෙයක් හිතේ තියාගෙන එතුමා මේක ලියන්න නැද්ද කියලා. මට මතකයි ඒ පොතේ කියන්නේ වවුලා කජු කුලමේ ඉස්ම උරාවේ අපේ උත දමන්නාක් මෙන්න කියලා තමයි සංසිද්ධිය පැහැදිලි කරන්නේ. දැන් අපිට පුළුවන් නෝන උකාගෙන මේ අත්දැකීම් උද දාන්න. ඒක තමයි අපි වෙලාවට කරන්නේ. අපි අත්දැකීම් කරේ තියාගෙන යන්නේ නැහැ. ඒකෙන් ලබාගත් දැනුම තමයි අරගෙන යන්නේ. ඒකෙන් ඉඳන් අපිට කාලයක් ගියාට පස්සේ මට මේ දැනුම ආවේ කොහොමද කියන එක මතක නැහැ. හැබැයි දැනුමින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කොහොමද අත්දැකීම් කොහොමද තියාගන්නේ කියලා අපහසු විශේෂයෙන්ම වයසට යනකොට ඔය දේවල් අමතක කරනවා. මෙතුමා කියනවා එතුමා කරන්නේ එහෙම ඉවත දැනීම නෙවෙයි. අත්දැකීම කල්පනාවෙන් පුම්බා සරෝපුත්තල බෝලයක් කොටගෙන ඒ රැකීමට. මට හිතෙනවා එතුමාට මේ තරම් සාර්ථක නිර්මාණවේදී නිර්මාණශීලී සාහිත්‍යවේදී කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ මෙන්න මේ අත්දැකීම් සරෝපුත්තල බෝලයක් කොටගෙන ඒවා රැකීමට තිබිච්ච ප්‍රබල හැකියාවක් නේද? ඒක මගේ ජීවිතේට මම ගන්න ලොකු ආදර්ශයක් හැටියට. ඒ සියලු සංසිද්ධීන් අපි ජීවිතයේදී මුහුණ දෙන පොඩි පොඩි දේවල් පවා අපිට පුළුවන් නම් මතක තියාගන්න. සමහර වෙලාවට පාරේදී මගතොටදී හම් වෙන අපේ තරම් වැදගත්කමක් නැති පුද්ගලයෙක් එක්ක වෙච්ච කතා බහක් කරන්න පුළුවන්. ඒක කුඩා සංසිද්ධිය අපිට ඉතාමත් වැදගත් වෙන පසු කාලීන නිර්මාණයක් කිරීමේදී. මොකද නිර්මාණයක් කරන්න නම් අපිට බොහෝ අසුතු තැන් අවශ්‍යයි. ඒවා පිළිබඳ මතකය අවශ්‍යයි. අපි ගත කරන කුඩා කාලයක් ජීවිතේ ඒ කුඩා කාලයේදී තප්පරයක් ඉතාම වටිනවා. ඒ තප්පරේදී අපි ලබා ගන්න අත්දැකීම් අපිට හිම මතක තියාගන්න පුළුවන්. පසුවට උතරන් ප්‍රයෝජනයක් ඒකින් ගන්න පුළුවන්. ගැමියන් දිලින්තන් බව මා දනිමි. එහෙත් ඔවුහු පෙරට වඩා දැන් මුදල් අතපත ගාති. ගෙවල් වලින් පිට යන විට විසිතුරු ලෙස හතිති පළදෙති. මේ පිටස්තර විසිතුරුවටත් මුදල් සුලභ වීමටත් යටින් ඇත්තේ ලද දෙයින් තුටුව ජීවත් වූ ගැමියන්ගේ හොඳ ගති කෙමෙන් දවා අලු කර ගින්නක් වැනි ජීවන සංග්‍රාමයකි. මේ ප්‍රකාශයේ ඇසුරෙන් මම ඔබේ අදහස විමසුවා. අපි අද මොන දීලා තියෙන ජීවන ඛේද වාචකය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැති ආකාරයට සියල්ලම මේ ප්‍රකාශයේ ගැඹුරලා තියෙනවා කියලා මට හිතෙනවා. ඇත්තටම අපි අද ඉදිරියේ ඉන්නේ ජීවත් වෙනවාට වැඩිය ජීවන අරගලයක. ඒ ජීවන අරගලයේදී අපි ඒ අරගලයක් විදිහට දකින්නේ අපේ මුදල තමයි ප්‍රධානම. මුදල හොයාගන්න අපි ගුණධර්ම වලට වැඩි අගයක් මුදලට ලබා දීලා දෙන්නේ. ඒක තමයි අපි ප්‍රමාණිකූලව අපේ ගුණධර්ම ඈත් කරමින් මුදල් ප්‍රසන්න සහභාගී යන්නේ. මාටින් වික්‍රමසිංහයන් පන්දාසිට පොතේ කතාවේදී ඔය ගැන එහෙමත් කියනවා. ගැමියන්ගේ ඇතම් හොඳ ගතිය කිසි කලක වෙනස් නොවන ජම්ම ගතියයි මම සිතා සිටියේ. එය මගේ පොළඳ හැඟීමක වැටුණ බැවින් මෙතෙක් මගේ සිත සැනසූ අවිද්‍යාවක් අතුදුනා. ඇත්තටම මේක මුලාවක්. අපි හිතුවනම් ගුණධර්ම මතම සමාජයක් ඉදිරියට යයි කියලා ඒක මුලාවක් කියන එක එතුමාගේ අත්දැකීම් වලින් අපිට පැහැදිලි කරලා දෙන ලස්සන අත්දැකීම් දෙකක් මේ පොතේ එතුමා දිගාරිනවා. එක අත්දැකීමකදී ඇත්තටම කාලෙකට ඉස්සෙල්ලා ඔහුට දැක ගන්න ලැබුණු සිද්ධියක් කරා පොසත් පුද්ගලයෙකුට ෆැමිලි ගෙඩියක් කඩා දෙන ගෙඩියේ ඒ පොසත් පුද්ගලයා සල්ලි දික් කරපුවාම ඒ සල්ලි ගන්නෙ නැහැ. එම ගැමියාම අවුරුදු ගණනාවකට පස්සේ මොහු ළඟට ඇවිත් ගමේ දිලිඳුකම ගැන කතා කරලා 725 කිව්වා.
ඉතින් මොහොතේ වෙලේ තමයි හිතෙන්නේ මේ මිනිසුන්ගේ ගුණධර්ම නැති වෙලා මුදලට තමයි මොකද හම්බෙන්නේ කියලා. මට මතකයි ඊට අවුරුදු 25ක විතර උදේ මම වතුරුගම පැත්තට ගියා මිනිස්සුන්ට ගියා. ඒක විශාල ඉඩමක් මත තිබුණු නිවසක්. ඒක අම්මා කෙනෙක් හිටියා. අනේව තමයි බෝට් එකේ ගියාලුවා තියලාදී. නමුත් ඇයට තනියක් නැහැ. හේතුව ඇය වෙනුවෙන් වැඩකට කරන අපට ගෙවල් බොහෝ පොරොත්තුෙන් ඇත්තටම කියනවා. ඒ ගැමියෝ මේ ගෙදරට ඇවිත් අම්මගේ සියලුම දේවල් මේ කරලා දෙනවා. ඉතින් අම්මගේ දවසක් මතකයි ගෙදර උයන් අවශ්‍ය කරන සියලුම දේ කරේ කියලා දෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න මේ වෙන්නේ තැන්වල ඒ අම්මගේ ඉඩම පින් ඉඩමක් වගේ. ඒවට මිනිස්සු සම්පූර්ණයෙන්ම Tamanට අවශ්‍ය කරන දේවල් ලබා ගන්න ඒ ඉඩම පාවිච්චි කරනවා. පොල් ලබා ගන්න, කොස් ලබා ගන්න, මණ්ඩල ලබා ගන්න, දරස ලබා ගන්න, වතුර ටික ලබා ගන්න. ඒ ඉඩම. ඉතින් බලන්න මොනතරම් අනුන් සම්බන්ධතාවයක් අමතල පවතිනවද කියලා. ඒ ඔස්සේ මොනතරම් විවිධ ගුණධර්ම වර්ධනය වෙනවා. අද එතනවත් ඒව දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒක තමයි සනාථ. අජන්ත ශ්‍රීරත්න මහත්මයාණෙනි, අද වන විට ලාංකීය සමාජ පද්ධතිය බටහිර සංස්කෘතිය විසින් දැඩි ලෙස ආක්‍රමණය කරලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද පුරාතනයේ සිට ශ්‍රී ලාංකික සංස්කෘතියක හැදුණු වැඩුණු සිතුපු පතපු ඇද කලදිපු අපි අද වන විට එයින් ඔබට ගිහින් අපේ ජීවිතවල බොහෝ ක්‍රියාකාරකම් වලට බටහිර සංස්කෘතිය මූලික කරගෙන ඒ වගේම පෝෂණය වෙන්න උත්සාහ දරනවා. ඉතින් මේ බටහිර සිරිත් විරිත් ආකල්ප වැනි දේවල් භාවිතයට නැඹුරු වීම නිසා ලාංකීය සංස්කෘතිය විනාශ කරගනිමින් ලාංකීය මිනිසා ඇදී යන මේ විනාශය ගැන එහෙම නැත්නම් විනාශයට ඇදී යන විදිහ ගැන ඔබෙන් අදහස් විමසුවොත් ඒ අදහස් මොන වගේ වෙයිද? ඔය සම්බන්ධයෙන් කතා කරනකොට නම් මට හිතෙනවා මේ එතුමා තරමක් වාසනාවන්තයි කියලා අපිට වැඩියෙන් මොකද හේතුව යෝගාර්ථිකය රටට ලැබෙන්නට කලින් තමයි එතුමා මියදෙන්නේ. යෝගාර්ථිකය යටතේ නැත්නම් ගෝලීය ආර්ථික ක්‍රමයක් යටතේ අපිට ඔය විදිහේ දෙයක් දෙන්නම බලාපොරොත්තු වෙන්න බෑ. අපි අද ඉන්නේ බටහිර සිරිත් වලින් ආක්‍රමණය කරන ලද සමාජ ක්‍රමයක. මේ සමාජ ක්‍රමය ඇතුළේ සාධාරණ පිළියෙන එක, මොනතරම් පිළියෙන එක සංස්කෘතික යට තර්ජනය ලැබෙන එක නතර කරන්න බැහැ. මේ කතා කරන ගොඩාක් සිරිත් සංස්කෘතිමය දේවල් නිකන් කෞතුක වස්තු වගේ. ඒවා විශේෂ අවස්ථාවල තමයි අපිට පාවිච්චි කරගන්න. ඒවා වලට වැඩි අපි කැමති බොහෝ වෙලාවට මේ සංකර සිරිත් තුව ජීවත් වෙන ළමයි විශේෂයෙන්ම අපි දකිනවා ඒවට නැඹුරු වෙලා තියෙනවා. මේ පොතේදී අපි දකිනවා මේ යම් ඒකකයන්ගේ කෙටි කතා විශේෂයෙන්ම සානවකතා ඇසුරෙන් අතින් පුදුමයක් වෙනවා. ඒ කාලේ සමාජය ඒ කාලෙත් වෙනස් වෙන්න පැවතිච්ච හැටි. ඒ කාලේ වෙනස් වුණ ක්‍රමය ඇත්තටම අපිට අද විදිහට බැලුවොත් එහෙම බොහොම හිමින් වෙච්ච වෙනස් වීමක්. අද පුරාණ විදිහට සියල්ල වෙනස් වෙලා අද ඇත්තටම මේ හිතා ගන්න අමාරුයි. ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. හේතුව අර ඒ බටහිර දේවල් නැත්තම් පෙරට ආපිට වුණු දේවල් තමයි ඇත්තටම මේ සංස්කෘතිය බවට පත් වෙනවා. මේක අපිට කොච්චර කතා කරත් ඒ කරා යන එක නවත්ත ගන්න ආයතනයක් අපතර සබාධාම පුරන ප්‍රශ්නේදී වගේම පාරම්පරික ලෙස මේ ප්‍රශ්නෙට විසඳුමක් සිද්ධ වෙන එක නිකන් එකකින් හොයාගත හැකි සිතුමක් නෙමෙයි.
ඔව්. ඒ වගේම සාහිත්‍යකරුවා විසින් කාලීන ප්‍රශ්න ඉතාමත් බුද්ධිමත් ලෙස විදහා දැක්වීම. උපන්දා සිට කියන මේ පොත තුලින් කොයිතරම්නම් දුරට ඉස්මතු වෙනවද? මේ පොතේ දැන් කීපයකදීම නැත්නම් මෙවැනි කරුණු කාරණා ඉස්මතු කිරීම සඳහා එතුමා මේ අවස්ථාව යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම මේකේ තියෙන ලස්සනක් තමයි මේ ඒ සමකාලීන වෙනත් ලේඛකයන්ගේ පොත්පත්වල තිබිච්ච කරුණු කාරණා අරගෙන අර සමාජ ක්‍රමයේ අපහාසයට ලක් කිරීම ඉස්මතු කරලා තියෙනවා. උදාහරණයක් ඇරෙට මේකේ 165 පිටුවේ තියෙනවා ප්‍රියදාස සිරිසේනගේ මහා වියව. කොළඹ නගරයේ මැද පන්තියේ සිංහලයන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මගුල් තුල අද කර්කස උපහාසයට වාදනය කරන කතාවක්. ගුණසේකර මොහොන්දරන්ගේ දුවන ජෝර්ජියාගේ මගුල් වල පිළිබඳව එහින විස්තරයෙන් විත්තක් මෙසේ කියලා ඔහු මේ මගුල් ගෙදර සම්බන්ධයෙන් පොඩි විස්තරයක් අඩංගු කරනවා. ඒ විස්තරය එක තැනකදී හරි ලස්සනයි නැත්නම් කියනවා මේ කසාද මැද විශාල කේගිරිය හේවත් සොහොන් කොතද කපාගෙන. බලන්න කොයිතරම් උපාසාත්මක ලෙස මේ අර ආගන්තුක චාරිත්‍රය හෙලා දක්වනවා. ඒ වගේම මේ කතාවේදී මේ ගෙනල්ලා තියෙන උත්තර ඉන්දියාවේ උත්තර බ්‍රාහ්මණ මහාවීර පොතේ ඒ ගැන සඳහන් කරමින් මාර්ටින් වික්‍රමසිංහයන් ලියනවා දැන් මේ මොහොන්දිරම්ගේ මගුල් ගෙදරේදී බ්‍රාහ්මණයා කියනවා මේක මේ මහා අඥාන වැඩක් කියලා. ඒකට මොහොන්දිරම් ඇයි එහෙම කියන්නේ කියලා මේ ප්‍රශ්න කරනවා. ඒකට උත්තරයක් දෙන්නේ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වයි කියලා ඒ පොතේ කියනවා සිංහල මනමාලේ දිග කළු කෝට් එකක් හා කලිසමකුත් පූස්ත වෙස්ට් කෝට් ඇඳ ටොප්පැට් නම් උස්තොප්පියක් දමාගෙන මනමාලයා වගේ යන විට මට තේරුම් යන්නේ ඔහු එංගලන්තයේ පිටිසර පළාතේ කුලීකාරයෙක් වගේ බව. මනමාලි ගැන බලමු. 12 ශ්‍රියන් දිග පාරුවක් හෙවත් පල්ගයක් ඉල්ලන් කියපු දෙනෙක් ලවා ඔස්සවාගෙන විකාර ඇඳුමක් ඇඳ ලෝකයේ ඇතිතරම් අනිත් විකාර කලමනාත් ඇඳගෙන ලැජ්ජා නැතුව පාරේ බැලලා යන්න සිංහල ගෑනුන්ට පුළුවන් නම් මිස ඉන්දියාවේ අපේ ආර්යයන්ට නම් දිවි ගියත් කල නොහැකි වැඩක්. ඉතින් ඊට වෙනස් දෙයක් අද කරනවාද කියන එක මම දන්නේ තමයි මීටතරි විකාර දේවල් මොගුල් තුලාවල් දෙසින් දෙන එක තමයි අපි දකින්නේ. අපිට හැබැයි මේ මගුල කියන එක හෝ ඒහා සම්බන්ධ දේවල් නෙවෙයි තියෙන වැදගත් කාරණේ අපිට නුරුස්සන සමාජයේ අපේ සමාජ ක්‍රමයට ආගන්තුක දේවල් කතාතුවරු තමන්ගේ සාහිත්‍ය කෘති මගින් උලුප්පල පෙන්වමින් ඒවා විවේචනයට ලක් කිරීම සහ ඒවා අපහාසයට ලක් කිරීම වැදගත් කියන්නේ. මොකද හේතුව මේ කතා කියවන පාඨකයෝ කියන්නේ අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ පාඨකයෝ. ඔවුන් මේ වගේ දෙපාරක් හිතන්න බලන්න. ඒකට අපි දිගින් දිගටම මෙවැනි දේවල් කරොත් අපේ සමාජයේ යම් කිසි ආකාරයකට පාලනය කරගත හැකි වුණා. ඒකෙදි මෙහෙම රටවල් වල මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම සඳහා සාහිත්‍යකරුවා පෙරගමන් කරන කැරියට කටයුතු කළ අවස්ථා බොහෝමයක් අපිට දකින්න ලැබෙනවා. ඒ සඳහා ඇත්තටම පොත්පත් කියවන සමාජයකට අවශ්‍යයි. මේ සියලු බැහැට මැද්දේ අද ලේඛකයෝ සමහර හැමෝම නෙවෙයි මෙවැනි කර්තව්‍යවල යෙදී සිටින බව අපි අමතක කරන්න හොඳ නැහැ. සියහඬ
සිත කරෙවි මතක පතත. ප්‍රශංසා මෙන්ම විවේචන කියන්නේ පුද්ගල ජීවිතයකට අනිවාර්යෙන්ම හිමිවන ත්‍යාගයක්. මොකද කෙනෙකුට හිමිවන විවේචන වලට පුළුවන්කමක් තියෙනවා ඔහු හෝ ඇය ජීවිතය ඉදිරියට යනවද එමත් නැත්නම් නැවතී සිටිනවද කියලා තීරණයකට ලක් කරන්න. ඉතින් ඒ නිසා මං හිතනවා විවේචන කියන්නේ ධෛර්යමත් පුද්ගලෙකුට ජීවිතය ඉදිරියට යාමට අවශ්‍ය ත්‍යාගයක් කියලා. ඉතින් මාර්ටින් වික්‍රමසිංහ මහතා කියන්නේ මේ අපූර්ව ත්‍යාගය ඊටම ගෞරවාන්විතව පරිහරණය කරපු පුද්ගලෙක්. මම කැමති මේ පොතේ නිදසුනකුත් යොදා ගනිමි. මේ ගැන ඔබේ අදහස් දක්වනවා නම්. පන්දා සිට පොත කියවනකොට මේ හැගෙනවා මුළු පොතම මාර්ටින් වික්‍රමසිංහගේ ස්වයං විවේචනයක් කියලා. මේකේ වෙනි ස්වයං විවේචන අපිට ඉස්මතු වෙන ස්ථාන කීපයක් තියෙනවා. ඒවා ඇත්තටම අපිට ආදර්ශයට ගත හැකි ආකාරය ඒවා කියලා මම හිතනවා. මම තනදිතනක් ඉස්මතු කරනවා. පොතේ එකතන කියනවා මගේ මිරිඟුව කියවූ උගතුපු හා ශිල්පියෙකු හාන්ති අපහාමගෙන් මට ලියුමක් ලැබෙනවා. ඔහු මිරිඟුව වර්ණනා කළේ. ඒ නවකතාව ලියුම ගැන මට පැසසුවේ. එහෙත් මේ විවේචනද ඔහුගේ ලියුමෙහි විය කියලා ඔහු විවේචනයක් කියනවා. මොකද සුනක ප්‍රදර්ශනයකට ගිහිල්ලා තෑගි දුන්නු බල්ලන්ටත් වැල්ලියන්ටත් මේ අපි ඉහළ පන්තියේ ගෑනුම් පැවතු බෝධන සංග්‍රහයක් මාර්ටින් වික්‍රමසිංහයන් වර්ණනා කළා කියලා ඒ පාඨකයා මේ ඒකට දොස් කියනවා. මේ පාඨකයා කියනවා ඔබ බැන නොවැදුනේ කුමක් නිසාද? ඔවුන් කළ වැඩේ වැරදි බව අංගවන කිසිවක් හිලා නොකීම වරදකි කියලා මේ ඒ පාඨකයා කියනවා. ඉතින් මේ විවේචනේ විඳ දරා ගන්න හැටි හරි ලස්සනයි. මාර්ටින් වික්‍රමසිංහයන් ලියනවා ඔහුගේ මේ විවේචනේ අසාධාරණයයි මම නොසිතමි. ආන්තියක් වහාමි සාහිත්‍ය විචාරකයෙකු නොව පොදු පාඨකයෙකි. මා මිරිඟුව ලිව්වේ විචාරකයන් උදෙසා නොව පොදු පාඨකයන් උදෙසාය. බලන්න කොච්චර ලස්සනද කියන්නේ. මා අමනකම් නොවිසන්නතු බව පාඨකයන්ට වැටහෙනසේ මගේ කතාව රචනා නොකිරීම ගැන මා වගකිව යුතුය. ඔවුන් නොදන්නා නවකතා කලාවක් වහල්ට ගන්නා මා ඒ දෝෂාරෝපණය අවියක් එකකයි පැහැර කරන්නේ කෙසේද? ඔහු ඒ දෝෂාරෝපණය හිදි කරන්නේ මානව භෞතික හැඟීමකයි සිතද. මේ තමන්ගේ අතේ වෙච්ච වැරද්ද පිළිගත්ත උසස් ලේඛකයෙක්. ඔස්තන පාඨකයාට ඒ බව නොතේරුණා නම් ඒක ලේඛකයාගේ වරදක් පාඨකයාගේ වරදක් නෙවෙයි කියලා. මේකේ තවත් තැනක හරි ලස්සන කතන්දරයක් කියනවා. මේ මා මිරිඟුව ලිව්වේ නවකතා කලාව නිසා උපන් බොරු මානෙන් නිදහස් වූ ලෙස නොවන බව ඒ සංඥාපනයේ එන මේ කියුමෙන් හෙළිවේ. කියලා ਉਹ මේ සංඥාපනයේ ලියලා ඒ පසු පරිච්ඡේදයක ලියනවා මේ මෝඩ කියුම සහිත සංඥාපනයේ අවුරුදු 25කට පසු මිරිඟුව දෙවනවර මුද්‍රණයේදී ඉවත් කරන්නට මට සිතියි. ඔහු පිළිගන්න ඕවා තිබුණා කියලා වැරද්දක්. මුල් වරට. ඉතින් ඔහු මේ නිවැරදි කරන්න උත්සාහ කරනවා. ඔහු ලියනවා එහෙත් මගේ අදහස් කලින් කල වෙනස් වූ හැටි දැක්කෙන පාපොච්චාරණයන් වැනි කියුම් ඉවත් කිරීම මගේ අතීත ජීවිතයේ දිලිඳුකමක් මගේ චරිතයෙහි දුබල තැන සැඟවීමට කරන වෑයමක් වැන අලුත් මුද්‍රණයෙන් පිට කළ මිරිඟුවට මම අලුත් සංඥාපනයක් දීුවා. ඒ සංඥාපනයේ එන කියුමක් මේය. ඒකෙදී එතුමා ලියනවා අලුත් සංඥාපනය ගැන එහෙම. ඊට අවුරුදු 26කට පමණ පෙර මා අවිවාහික වූ සිටියේදී ලියව නවකතා කීපෙන් මෙය වඩා හොඳ එක යන මගේ හැඟීම. දැන් මාර්ටින් වික්‍රමසිංහගේ මේ පොත කියවනකොට එතුමාගේ ජීවිත කතන්දරේ යම් තැන්වලදී ලේඛනයේදී පමණක් නෙවෙයි වෙනත් ස්ථානවලදී ස්වයං විවේචනයක යෙදුන හැටි අපිට ඉස්මතු කරගන්න. දැන් අපිට ඒකේ තියෙන වැදගත්කම තමයි දැන් අවුරුදු 71ක් වියදී මාර්ටින් වික්‍රමසිංහ ඉවෙලේ ලිව්වා කියන එකෙන් අපි අදහස් කරන්න ඕන මේ
ඒ කාලවකවානුවේදී එතුමා ස්වයං විවේචනයක යෙදුණා කියන්නේ. ස්වයං විවේචනය කියන එක අපිට වැදගත් වෙන්නේ අපේ ජීවිතයේ හැඩගස්වා ගන්න. විශේෂයෙන්ම ලේඛකයෙකුට ස්වයං විවේචනයේ යෙදෙන්න බැරි නම් ඔහුට බැරි වෙනවා මේ පාඨකයාගේ විවේචනය ඉවසන්න. ඔබ ප්‍රකාශ කරන විදිහට ඕනම පුද්ගලයෙකු සතුව ස්වයං විවේචනයක් තිබිය යුතුයි කියන මතයේ තමයි ඔබ ඉන්නේ. ඉතින් මම කැමතියි දැනගන්න, ඇයි ඔබ පවසන්නේ පුද්ගලයෙකුට ස්වයං විවේචනයක් තිබිය යුතුයි කියලා? මොකක්ද ස්වයං විවේචනයකින් පුද්ගලයෙකුට ලැබෙන වැදගත්කම? ඒ ප්‍රශ්නෙට මට කෙටි උත්තරයක් දෙන්න පුළුවන් නේ. මොකද මේ ස්වයං විවේචනය අපිට වැදගත් වෙන ප්‍රධානම හේතුව තමයි අපි දන්නා බව දැන ගැනීමට නොදන්නා බව දැන ගැනීමට තියෙන එකම ක්‍රමය ඒකයි. අපිට පිටස්තර කෙනෙක් කියන දේ ඒ විදියටම බාර අරගෙන මේ අපි හරි එහෙම නැත්නම් අපි වැරදි කියලා හිතන්න බෑ. ඒක Tamanta ස්වයං විවේචනයක් කරන හැකියාවක් තියෙනවා. අන්තතට ගත්තම ස්වයං විවේචනයක් සාර්ථකව කරගන්න බැරි මනුස්සයාට කොහොමද අනුව විවේචනය කරන්නේ? ස්වයං විවේචනය කිරීම සඳහා Tamanta බුද්ධියක් තියෙනවා නේ. ඒ බුද්ධිය මෙහෙවමින් තමයි Tamanta පුළුවන් වෙන්නේ මේ නිවැරදි තක්සේරුවක් ඇති කරගන්න තමයි. ඒ නිවැරදි තක්සේරුවට අවශ්‍ය කරන මිනුම් ගන්න තමලන් නැත්නම් බොහෝ වෙලාවට තමන් අනිත් අයගේ දේවල් විවේචනය කරන්න ගියාම අමාරු වෙනවා. තමන් ඉන්න තැන දැන ගැනීම තමයි මම හිතන්නේ තමන්ගේ ඉදිරිගමනට තියෙන ඔබලම සාධකයේ බවට පත් වෙනවා. සිත කරෙවි මතක පතත. අජන්ත සිරිරත්න මහත්මයාණෙනි, සාමාන්‍යයෙන් ලාංකීය සාහිත්‍ය තුල ඊටමත් වැදගත් හරවත් ග්‍රන්ථ කොච්චර තිබුණත් පාඨකයන්ගේ සිත්ගත් ග්‍රන්ථ ලැයිස්තුවල බොහෝ සෙයින් එවැනි ග්‍රන්ථ අඩංගු වෙන්නේ නැහැ. ඉතින් මට ප්‍රශ්නයක් එනවා, ඇයි මෙහෙම වෙන්නේ? කොහොමද මෙච්චර වටින ග්‍රන්ථ පාඨකයන් අතර ප්‍රචලිත නොවෙන්නේ කියලා? ඉතින් මම කැමතියි දැනගන්න මේ ගැන ඔබට දැනෙන අදහස මොකක්ද කියලා. ඔය කතාවද මම එකඟයි. ඒ වගේම මේ ඉතින් මට හිතෙනවා අපි ඒ ගැන ඒ තරම් කලබල විය යුතු නැහැ කියලා. දැන් බලන්න අපි තාමත් මේ සාහිත්‍ය මාසයේ වෙරුණා විතරයිනේ. මේ සාහිත්‍ය මාසෙ වෙරලා කියවීමේ මාසෙට අපි පියවර තබන්න. බලන්න සාමාන්‍ය සාහිත්‍ය මාසෙදී කරන සාහිත්‍ය උත්සවවල මේ ජයග්‍රහණය කරනපු සාහිත්‍ය පොත් ගැන තියෙන මතමතාන්තර එක වෙලාවක දුක හිතනවා නේද මේ මොනවාද මේ කතා කරන සාහිත්‍ය පොත් ගැන කියලා. මේ කණ්ඩායමක් උසස් සාහිත්‍ය පුතින් කියලා ජයග්‍රහණය කරන සාහිත්‍ය පුතින් ගැන අපිට අහන්න ලැබෙන කතා ඊට වැඩි හාත්පසින් වෙනස්. මේක තේරීම සමහර වෙලාවට මේ වාණිජ ලෝකයේ තුල මේ තේරීම අපිට බලෙන් කවන්න උත්සාහ කරනවා. එතන තමයි ඉතින් ප්‍රශ්නේ වෙන්නේ. ඒකින්ද මේ මට හිතෙනවා අවසාන වශයෙන් මේ තීරණය කළ යුත්තේ පාඨකයා බොහොම සිහි බුද්ධියෙන් කියලා. අපි ගොඩක් වෙලාවට සිහි බුද්ධිය කියලා කිව්වට අපි නොමග යනවා. නොමග යන හේතුව තමයි උදාහරණයක් ඇටියට යම් කිසි සම්මානවලක නිර්දේශිත පොත් තමයි උසස් පුතින් කියලා ඒව විතරක් කියවන පාඨකයා නොමග යනවා. මම දන්න සමහර අය ඉන්න මේ කතාවට නිකන් කියනවා ඒක අපහාසයෙන් විශ්ව කතාවක්. අපි නිර්දේශිත පොත් අතර අනිත් පොත් ඔක්කොම ගන්නවා. ඒතෙන්ට වැටෙන පාඨකයෝ පවා ඉන්නවා. මම හිතනවා ඒ ගැන අපි කලබල විය යුතු නැහැ කියලා. මට මේ අපි 5000 කියන පොත ගැන කතා කරන මේ වෙලාවේ එතනින්ම අපිට ගන්න පුළුවන් ලස්සන උදාහරණයක් මේක තියෙනවා. මාතෘක සිංහයන්ෙහිදී කියනවා W.A. සිල්වා ලක්ෂ්මී කතාවලියේ විහෙස නොතක මහන්සි වීම. සංස්කෘත පද බහුල එහි පස උත්සරණය වැනි වර්ණ සිංහල ගද්දේ පසට ලංවේ. ආදි වශයෙන් මේ විස්තර ටික කියලා ඒක ඒ පරිච්ඡේදයේ අවසානයේ නැත්නම් ඡේදයේ අවසානයේදී එතුමා ලියනවා
බොහෝ මහන්සි වී ලියූ ඒ පොත නොවිකුණුණු නිසා W.A. සිල්වා කලකිරී සිටියේ. ඒක අපි කලබල යුතු නෑ කියලා කිව්වම ඒකයි. හැබැයි ඊළඟ පරිච්ඡේදයේදී එතුමා කියනවා ඔහු හිඟන කොල්ලා ලිව්වේ එසේ කලකිරී සිටි කාලයේ පොත් කියවන්නට ඕන හොඳ කෑම නොව පොල්පු. මම ආපහු කියන්නේ. ඔහු හිඟන කොල්ලා ලිව්වේ එසේ කලකිරී සිටි කාලයේ පොත් කියවන්නට ඕන හොඳ කෑම නොව පොල්පුදිය. මම මේ පාර ඔවුන්ට දෙන්නේ පොල් කුඩු. W.A. සිල්වා දවසක් මා සමග කීවේ. ඔහු මෙසේ කීවේ තමා ලියාගෙන යන හිඟන කොල්ලා උසස් කොට නොසලකන බව අඟවනු පිණිසයි. හිඟන කොල්ලා මුද්‍රණයෙන් පිටවුණු වහාම විකිණිනි. ලක්ෂ්මී ලියාපල කිරීමෙන් නොලක් කීර්තියක් හිඟන කොල්ලා නිසා W.A. සිල්වාට හිමිවිය. W.A. සිල්වා නැවතත් එවැනි කතා ලියන්නට පොළඹවන ලද්දේ පාඨකයන් විසිනි. එක සමාන අద్භූත රසාත්මක කතා ලියවු නිෂ්ඵලයයි සිටු ඔහු ඓතිහාසික නවකතා ලියන්නට පටන් ගත්තා. ඔහුගේ ශක්තියත් කල්පනාවත් ඓතිහාසික නවකතා ලියීමට වඩා උචිත වේ. බලන්න මේ කේතවාචකයේ තියෙන අනිත් පැත්ත තමයි පාඨකයා විසින් තෝරගන්න පොත් නිසා සමහරවල් ලේඛකයෙක් නැති. සමහරවල්ට ස්වයං විවේචනයේ යෙදෙන ලේඛකයාට මීටදී වෙනස් විදිහකට සිතමින් තමන්ගේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගැනීමේ ඉදිරියට යන්න පුළුවන්. ඒක දෙපැත්තක් තියෙනවා සමහරවල්ට පාඨකයන් ප්‍රතික්ෂේප කරනවා නම් දිගින්දිගටම යම් කෙනෙක්ගේ පොත්වල රටාවන් එහෙම ලේඛකයෝ රැඳෙන්න කැමති නෑනේ එතන. තොරම වෙනස් වෙන උත්සාහ කරන ඒ වෙනස් වීම ප්‍රතිඵලයක් හැටියට සමානට වෙනත් ආකාරයේ අපි හත්යෙන් බාලයි කියලා සලකන ආකාරයේ පොත් ලියවෙන්න පුළුවන්. ඔව්. අද අපි කතා කරන උපන්දා සිට කියන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ජීවිත අත්දැකීම් ඇසුරින් නිර්මාණය වුණු පොතක්. විශාල සාහිත්‍ය නිර්මාණ රැසක් බිහි කරමින් සිංහල සාහිත්‍ය තුල විශාල පෙරලියක් කළ ඔහුව අපි අදටත් හඳුන්වන්නේ මහා ප්‍රඥා විදියට. සාහිත්‍ය තුල මෙතරම් විශාල පෙරලියක් කරපු ඔහුව සාහිත්‍යදරයෙක් විදියට හඳුන්වන්නේ නැතුව මහා ප්‍රඥා විදියට හඳුන්වන්න හේතුුනේ මොනවද? අපි මේ ගැන ටිකක් කතා කරමු නේද? අජන්ත සිරිරත්න මහත්මයාණෙනි. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ප්‍රඥෙක් හැටියට එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් හඳුනන විදිහට කොග්ගල මහා ප්‍රඥා හැටියට ඔහුව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ එතුමාගේ පොත්පත් ඉතුරු කිරීමෙන් පමණයි. පොත්පත්වල තියෙන විවිධත්වයම හොඳ උදාහරණයක් නැත්නම් නිදසුනක් අපිට එතුමා මේ ප්‍රඥෙක් හැටියට හඳුනා ගන්න. බොහෝ අය එතුමාව දකින්නේ නවකතා කරුවෙක් හැටියට. මොකද ඒකට හේතුව එතුමාගේ අතින් තමයි ලංකාවේ බිහි වෙච්ච විශිෂ්ට නවකතා කෘතීන් බිහි වෙලා තියෙන්නේ. සහ ਉਹ නවකතා කලාව ලංකාවේ වෙනත්ම පැත්තකට යොමු කළ නවකතා කරුවෙක් හැටියට අවිවාදයෙන් මම පිළිගන්න පුළුවන්. මම මතක් කරන්න කැමති කෙටියෙන් මේ අවස්ථාවේදී දැන් විරාගය නවකතා විශේෂ නවකතාව. ඒ වගේම තමයි අපි අමතක කරන්න බෑ කම්පෙරලි විවාන්ති සහ කලුගේ වැනි මේ තුන් ඈතු නවකතා. විශේෂ නවකතා මේවා කියවනකොට එතුමාට තිබුණු මේ සමාජ දෘෂ්ටිය ගැන එක වෙලාවකට පුදුම වෙනවා. මේ සියලු නවකතා ඇතුළත එතුමා අපිට පෙන්නන මේ කලාව සාර්ථක චරිත නිරූපණ ඒ වගේම මේ යම් යථාර්ථවාදී රීතීන් අනුගමනය කරමින් මේවා ගොඩනගන හැටි හරි අපූර්වයි. හැබැයි එතුමා ප්‍රඥාවක් වෙන්නේ මේ සියලු දේවල් හින්ද නෙවෙයි. ලියන සමහර දේවල් අපි විශ්ව දැනුම ඇති පුද්ගලයෙකුට පමණ තිබිය හැකි දේවල් තමයි එතුමා
අක්කේ අතින් සමාජලා ලියලා තියෙනවා. ඔයාට අද ජීවත් වෙන තරුණියෝ අහලා නැතුව ඇති. එතුමාටින් ලියවුණා සත්ත්ව සම්පතික පොතක් ඇත්තටම මම ළඟ ඒ පොත අදටත් තියෙනවා. මම එතුමා. ඒ තරුණ කාලේදී ප්‍රඥාවකට හඳුනාගත්තේ ඒ පොත තුලින්. මොකද හේතුව මේ සත්ත්ව සම්පතිය කියන පොතෙන් එතුමා කතා කරන්නේ මේ පරිණාමවාදය ගැන. නැත්නම් මේ සත්‍යයේ පරිණාමය ගැන. උදාහරණයකට ඒ පොත ඇතුලේ එතුමා මේ ජීවී ලෝකය, අජීවී ලෝකය, ක්‍රම විකාශ වාදයට සාක්ෂි ආදී දේවල් ඇතුළත් කරනවා. ඒ වගේම මානවගේ බුද්ධි විකාශය, සමාජ ධර්මයන්ගේ සම්භවය. ඒ වගේම මම හරි ආස එකක් තමයි ඒක ඇතුලේ එතුමා කතා කරනවා මේ මන්ත්‍ර ගුරුකම් ආදී සම්භවය, විද්‍යා දර්ශන ආදී උපත, විද්‍යා විදි ආදී දේවල්. ඉතින් මේවා මේ සාමාන්‍ය නවකතා කරනකොට කතා කරන්න පුළුවන් ක්ෂේත්‍ර නෙවෙයි. මම මේ උපන්දාසිට පොතෙන් අරගන්න කැමති එක්තරා උදාහරණයක්. මේක ඇත්තටම මට එක්කම සූරියන් සහ එතුමාගේ පුතා අතර ඇතිවෙච්ච එක්තරා සංවාදයක්. හරි ප්‍රසිද්ධයි. පුතා විශ්වවිද්‍යාලයේ ඉන්නකොට දැකපු එක්තරා පොත්පත මේ පරිණාමවාදය හා සම්බන්ධ එක ලිපියක් එතුමාට ගෙනත් දෙනවා. ඒකේදී ඒ ලිපිය සම්බන්ධයෙන් මේ මෙතුමාගේ තිබුණේ වෙනත් අදහසක්. ඒ අදහස පුතාට කිව්වම පුතා කියනවා නෑ තාත්තා දන්නේ නෑ කියලා. එතකොට එතුමා උත්තර දෙනවා මේ පොත මම කියුවේ මීට මේ අවුරුදු 20කට විතර උඩදී මේ හා සම්බන්ධිත පොතක් කියලා කියනවා. එතකොට මේ පුතා කියනවා නෑ ඒක වෙන්න බෑ. කවදාවත් ඒක වෙන්න බෑ. කියලා ඒ ලිපිය ලියපු කෙනා ගැන වර්ණනාවක් කරනවා. ඊට පස්සේ අහන තාත්තා ළඟ මේ පොත තියෙනවද කියලා. එතුමා ඔව් කියලා එතුමාගේ මේ කාමරයට ගිහිල්ලා ඒ පොත අරගෙන ඇවිල්ලා ඒ ලිපිය පෙන්නනවා. හැබැයි පුතා ඒත් කැමති වෙන්නේ නැහැ පිළිගන්න. ඊට ටික දවසකට පස්සේ මේ ලිපිය ලියපු පුද්ගලයා පුතත් සමග එනවා මේ ගෙදර. ගෙදර ඇවිල්ලා ආපුවම අර පොත කියවන්න. ඉතින් ඇත්තටම මේ ලිපිය ලියපු පුද්ගලයා පිළිගන්නවා මේ පොත මම කියුවේ නැහැ කියලා. ඉතින් මට හිතෙනවා මේකම ඇති කියලා මෙතුමාගේ මේ දැනුම අපිට මේ ඇත්තටම මේ ගැන දැනගන්න. එතුමා ප්‍රාඥයෙක් වෙන්නේ ඇයි කියලා දැනගන්න. ඉතින් මේ ගැන අපිට දවස් ගණන් කතා කරන්න පුළුවන්. දවස්වලනේ ප්‍රමාණය ගැන සැලකුවාම මේ සරල උදාහරණයක් ඇති කියලා මම කල්පනා කරනවා. සිත කරෙවි උපන්දා සිට කියන මේ ග්‍රන්ථය ඔබට දැනෙන්නේ කොහොමද කියලා මම විමසුවා. නැත්නම් මේ වැඩසටහන පටන් ගන්න වෙලාවේදී මම කිව්වා වගේ මට මේක අත්පොතක් කියලා කියන්නේ ඇත්තටම මගේ මේ ජීවිතයට අත්ලලක්. මම එහෙම කියන්න හේතුව තමයි මේ පොත තුළින් මට ලබාගත හැකි ආදර්ශ එමටයි. සාහිත්‍යකරුවෙක් හැටියට පමණක් නෙවෙයි සාමාන්‍ය මිනිසෙක් හැටියට මට ජීවත් වීම සඳහා මහා ආදර්ශ ප්‍රමාණය මේ පොත තුළ හදාගන්නවා. මම මේ හින්දා මේ පොත හරි ආදරේ. වගේම මම මේ පොතට ගරු කරනවා. මම මාර්ටින් කුසිංගර් කියන ලේඛකයාට තියෙන කැමැත්ත හින්දා තමයි උපන්දා සිට පොත කියවන්නේ. හැබැයි දැන් මට උපන්දා සිට කියන පොත නිසා මාර්ටින් කුසිංගර් කියන ප්‍රඥාව හඳුනා ගන්න පුළුවන්. මට එකක් කියන්නවා සාහිත්‍යකරණයට ලැබී කිසිවෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔහු වය විසින් මේ පොත කියවා බැලිය යුතුයි. තවතරම විශ්වාසයක් වරක් කියවපු කෙනෙක් තව වරක් නොකියවා ඉන්නේ. ඒ තරම් රසවත්. මාර්ටින් වික්‍රමසිංහ කියන මහා ගත්කතුවරයා ගැන අපි කතා කරොත් හෙළේ මහා ගත්කරුවා ලෙස හඳුන්වන මාර්ටින් වික්‍රමසිංහ සූරීගේ ජීවිතයේ සමහර තැන්වලට ඉබල බලන්න
අපිට අද වැඩසටහන තුළදී හැකියාවක් ලැබුණා. මේ යම් කරුණු තවදුරටත් කීපයක් එකතු කිරීම වැදගත් කියලා මට හිතෙනවා. එතුමා ඉපදුනේ 1890 මැයි මාස 29 වෙනිදා. එතුමා කොක්කල ගමේ තමයි ඉපදුනේ. එතකොට එතුමා මියදුනේ 1976 ජූලි 23 වෙනිදා. එතකොට 1990 ඉඳලා 1976 දක්වා එතකොට අවුරුදු 6ක් ආයි වන්දලා අවතරින් වෙනකොට එතුමා වෙනුවෙන් දහයාදකර වෙනුවෙන් කළ මෙහෙවර ඉතාමත්ම සාලයි කියලා අපි කාටවත් හැංගෙන්නේ. ඒක එහෙම තමයි. මෙතුමාගේ පාසල්ය ගැන අපිට ගොඩක් දේවල් කතා කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි එතුමා මේ පොතෙන් 50 සිට තියෙනම එතුමාගේ අධ්‍යාපනය පිළිබඳව යම්කිසි අවබෝධයක් අපිට ගන්න පුළුවන්. එතුමා එක තැනකට කියනවා මගේ කය වැඩුණේ අනෙක් සිංහල ගැමියෙකුගේ කය වැඩුණාක් නෙමෙයි. සිත වැඩුණේ වෙනත් විදියකින්. උසස් විදුහලකින් හෝ පඬිවරයෙකුගෙන් හෝ පිළිවෙලින් උගන්වීමක් නොලත් මා දැනුම ලැබුවේ අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවි. අපි මතක තියාගන්න ඕනේ තමයි ඇත්තටම මේ තරම් ඉහළ බුද්ධිතලයකට තම දැනුම වර්ධනය කරගෙන තියෙන පොත්පතින් හා ජීවිත තක්සලාවෙන් අවලාගත දැනුම. මෙතුමා අතින් පොත් බොහෝමයක් ලියවුණා. ඒවා අතර අපිට අමතක කරන්න බෑ. 1914 දී ලීලා නැමැති නවකතාව එයා තමයි ඔහු ලේඛකයෙක් වඩපත් වෙලා තියෙන්නේ. ඒකට අපි බැලුවොතින් ඇත්තටම අවුරුදු 24 දී තමයි ලීලා පොත එතුමාට ලියවෙන්නේ. බොහෝ පොත් අතර එතුමාටින් ලියවිච්ච විරාගය නවකතාව අදටත් අපි සලකන්නේ මේ බොහොම ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතියක් හැටියට. එතුමාට සාහිත්‍ය චක්‍රවර්ති සම්මානය, ජනාධිපති සාහිත්‍ය සම්මානය හිමිවන්නේ මේ කාර්යභාරය නිසාමයි. එතුමා ඇත්තටම මේ පොත් වශයෙන් ගත්තොත් ළමා කෘති, ජීව විද්‍යාත්මක කෘති, වගේම නවකතා 14 පවුන් ලියලා තිනවා. කෙටි කතා සංග්‍රහය 11 පවුන් ලියලා තිනවා. අමතක කරනවා. එතුමා නාට්‍ය රචනයක් කරලා තිනවා. ඒ වගේම කාව්‍ය සංග්‍රහත් කරලා දෙන විචාරගත විශාල ප්‍රමාණයක් කරලා තිනවා. ඒ වගේ එකිනෙකට වෙනස් ආකාරයේ ග්‍රන්ථ බොහෝමයක් රටට දායාද කළ සොස් ලේඛකයෙක් හැටියට තමයි අපිට මාටින් සූරින් හඳුනා ගන්න වෙන්නේ. සිත කරෙවි ඔබ දක්ෂ ලේඛකයෙක්. ඉතින් මම කැමතියි දැනගන්න ලේඛන කලාවේ ඔබේ ඉදිරි කටයුතු ගැන. ඕනෙත්නේ ලේඛකයෙක් හැටියට තරමක් දුර ඇවිත් තියෙනවා. ඒක ඇත්ත. ඒත් මට හිතුණා ලේඛනයේ යම් කිසි වෙනස්කම් කීපයක් මා විසින් රටට දායාද කළේ කියලා. ඒක ප්‍රතිපලයක් හැටියට තමයි ඇත්තටම මේ අවුරුද්දේ මේ වෙනකොට කාස්නේ සදා සියල්ල සූදානම් වෙලා තියෙනවා. මම විසින් කියනවාද දෙමුන් පාරිභෝගිකය කියන පොත. ඒක ඇත්තටම නවකතාවක්, කෙටි කතාවක් නෙවෙයි. ඒක මේ අධ්‍යාපනයේ සදා ළමයින්ට සුදුසු විශේෂයෙන්ම වෘත්ති අධ්‍යාපනය සඳහා සුදුසු අලෙකරන සම්බන්ධ පොතක්. හැබැයි බටහිර ලෝකයේ දැනුම ලංකාවේ සිංහල පාඨකයාට ගැනීම සඳහා තමයි මම මේ උත්සාහය දරලා තියෙන්නේ. ඒක අදටම ඔබ අතපත් වේ. ඒ අතරතුර මම මේ වෙනකොට ලියමින් පවතින නවකතාව විශේෂයෙන්ම බොහෝ වෙනස් එකක්. මොකද මට වුණා නවකතාවක් ලියන්න
ඒක විද්‍යා ප්‍රබන්ධයක් හැටියට හඳුනන්නේ නැතුව නමුත් විද්‍යාත්මක සංකල්පයක් ඔස්සේ ලියන්නේ. මේක උපදාසක් ඇතුලේ මම මේ කතාව කිව්වේ විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි. නමුත් පවතින විද්‍යාත්මක යථාර්ථය කැටකොටගත්ත නවකතාවක්. ඒක වෙනස් අත්දැකීමක් වෙයි කියලා මම කල්පනා කරනවා. මම සියලු උත්සාහයන් දරනවා මේ වසර අවසන් වීමට පෙර මේ පොත පාඨකයාට ප්‍රකාශ කරන්න. හොඳයි. ඔබේ ඉදිරි සියලුම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම සියහඬ පවුලේ හැමෝමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියහඬ අන්තර්ජාල රේඩියෝවේ සිතක රැදි මතක පද කියන මේ වැඩසටහන ගැන ඔබේ අදහස දැනගන්නත් මම හරි කැමතියි. මම අවංකවම කියනවා නේ ඉතාමත්ම ආසාවෙන් තමයි අද වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. මොකද අපි බොහෝ වෙලාවට රූපවාහිනී හෝ රේඩියෝ වැඩසටහන වලට සම්බන්ධ වුණාට අපි කතා කරන්නේ අපේ ජීවිත කතාව ගැන. එහෙම නැත්නම් අපේ පොත්පත් ගැන. අපිට වෙනත් පොතක් ගැන කතා කරන ලැබෙන අවස්ථාව ඉතාම විරලයි. ඒ අතරිනුත් එක්කෙනෙක් මට කතා කරලා අහපුවාම මොකද්ද මම කැමතිම පොත කියලා. ඔබට මතක ඇති මම වැඩි හිතන්නේ නැතුව එකපාරම මම කැමති පොත උපන්දාසිත කියලා. ඉතින් මට ඒක කියන්න ලැබිච්ච එක ගැන මට තියෙන්නේ පුදුම සතුටක්. මේ වැඩසටහන මීට පෙරත් මම දුතුම් කතාවක් අහලා තියෙනවා. හැම වැඩසටහනක්ම නෙවෙයි. හැබැයි ඒ දෙතුන් කතාවෙන් මට තේරුණා ඒ සහභාගී වුණ හැමෝම ඊටම සතුටකයි. තමන් කැමති ලේඛකයා හෝ ලේඛිකාව ගැන කතා කරනවා. ඒක එකතකින් බලනකොට තමන් ප්‍රියතම ලේඛකයා හෝ ලේඛිකාවට දෙන්න පුළුවන් ගෞරවයක් තමයි ඕවා ගැන කතා කරන එක. ඉතින් මට මේ අවස්ථාවේදී සියහඬ රේඩියෝ හරහා ඒ ගෞරවය මාර්ටින් කිම්සිං කියන නාමයට උදාන ලැබෙච්ච එක මට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් මේ හින්දා මම මේ අවස්ථාව විශේෂයෙන්ම ප්‍රයෝගික කරගන්නවා. ඔබටත් සියල්ල සම්බන්ධීකරණය කරමින් ඉතා ලස්සනට දවසකට උත්තමේ වුණා. ස්තුතියි සියහඬ සියලුම දෙනාටම මගේ නමක් ස්තුතිය දක්වනවා. ස්තුතියි. බොහෝමත්ම ස්තුති ඔබේ හෘදයාංගම අදහසට. සිත කරෙවි. ඉතින් අද අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන සියහඬ මෙදිරියට පැමිණි අජන්ත සෙනවිරත්න මහත්මයාණෙනි, ඔබට ඊටමත් ගෞරවනීයව ස්තුතිවන්ත වන ගමන්ම මෙතෙක් වේලාවක් අපත් සමග රැඳී සිටි ශ්‍රාවක ඔබටත් ඊටමත් ගෞරවනීයව ස්තුතිවන්ත වෙනවා. සියහඬ අහස පුරා ඇහෙන ඔබේ තවත් දවසක තවත් සිතක රැඳි මතක පදක් රැගෙන ඔබ හමුවට එනවා කියන බලාපොරොත්තුව මත අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. මම නෙත්මිනී වීරසිංහ. සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ. ඒ ඔබේ හඬයි මේ සියහඬයි. සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය. සියහඬ